බලමු අපිට දෙන ප්‍රශ්න අංක 55. 55 වෙනි ප්‍රශ්නේ දෙන්නේ v වර්ග සමානයි u වර්ග ධන v වර්ග සමානයි u ධන 2at කියලා. පද තුනක් තියෙනවා නේද? 55. v වර්ග පදේ මාන අපි වැළුවොත් ඔයගොල්ලෝ දන්නවා v කියලා කියන්නේ ප්‍රවේගයක් කියන්නේ l t ඍණ එකක් නේ නම් යාගේ වර්ගයක්. ඊට පස්සේ කවුද l වර්ග t ඍණ දෙකක්. ඊළඟ පදේ තියෙන u නේද? u පදේ මාන අපි දන්නවා කෙලිම ප්‍රවේගයක් නේ එහෙනම් l t ඍණ එකක්. ඊළඟ පදේ තියෙන 2at නේද? 2at පදේ දෙකට ඕල් ගන්න අපි හැමෝම වාග නැහැ. එතන යන්නේ නැහැ. ඒ කියන පදේ කියන්නේ l t ඍණ 2යි t. එහෙනම් l t ඍණ 1යි. මේක ඉස්සලා තියෙන මොකද්ද බලන්න. v වර්ග පදේ මාන අසමානයි කාටද? u පදේ මාන වලට. හැබැයි u පදේ මාන සමානයි 2at පදේ මාන වලට. ඉතින් පද තුනේම මාන සමාන නැහැ. කලින් වගේ වයි නේද? එක පදයකම මාන සමාන වුණොත් අපි අසමානයි සමීකරණය වැරදි කියලා තීරණය කරනවා කියලා මම කලින් කිව්වා. එහෙනම් 55 වෙනි එකේ දීලා තියෙන සමීකරණයත් අපිට කෙලින්ම තේරුම් ගන්න වැරදි සමීකරණයක් කියලා. अब බලමු ප්‍රශ්න अंक 56. අද ප්‍රශ්න अंक 56 බලමු. අපේ ලබන සතිය වගේ වෙනකොට නැත්නම් ඊළඟ වීඩියෝ ක්ලිප් එක වෙනකොට ඔයාලගේ සම්පූර්ණ මේක කහමාන පාඩම අවසන් වෙයි. අපේ අංකලිට තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ගණන් හදන්න තියෙනවා. ගණන් හදාගෙන ඒ විදිහට ඉස්සරහට යමු. හරිද? 56 වෙනි ගාන බලන්න ඕනේ කරේ කියලා. 56 වෙනි ගානේ v කියලා කියන ප්‍රවේගය නේ v සමානයි මූල t මෙදීමෙන් කියලා තියෙනවා. v කියන්නේ ප්‍රවේගය. අපිට උන ප්‍රවේගයේ මාන. ප්‍රවේගයේ මාන lt ඍණ 1යි. ඊළඟ පදේ විදිහට තියෙන්නේ මූල t මෙදීමෙන් පදේ මානනේ සම්පූර්ණ කියන මාන. එහෙනම් වර්ගමූලය තුළ t කියන්නේ ආතතියක් කියලා මම ඔයාලට කිව්වා නේද? ආතතියක් කියලා කියන්නේ බලයක්. ඒකට බලය මාන වෙන්නේ mlt ඍණ 2. බෙදීම සිම්පල් m කියලා කියන්නේ කැපිටල් M. ඒතර m කෙනෙක් යනවා. ඒතර ඉතුරු වෙන්නේ කවුද? lt ඍණ 2යි. ඔන්න එයාගේ මාන. හරිද? ඒතර අපිට කියනවා සිම්පල් m කියන්නේ මේ රේඛීය ඝනත්වය කියලා අපි කිව්වේ නේද? රේඛීය ඝනත්වය m ඍණ ml ඍණ 1යි නේද? ml ඍණ 1යි. එතකොට m කෙනෙක් යනවා මෙයා ඉන්නේ උඩට ගියා නම් l ගේ ධන එකක් විතරනේ ධන එකයි මේ l එකතු වුණොත් l වර්ග t ඍණ 2යි. මේකේ වර්ගමූලය. අපිට මේ l පාදය m කෙනෙක් කැපෙනවා. මොකද m කියන්නේ රේඛීය ඝනත්වය. රේඛීය ඝනත්වයේ මාන දෙමුනේ ml ඍණ 1යි. m කෙනෙක් කැපෙනවා. මෙයා ඉන්නේ උඩට ගියා නම් l ගේ ධන එකයි මෙයා ඍණ ඒ කියන්නේ පාදේ ඍණ 1 කියන්නේ දර්ශකය. ඍණ වල පාදේ වෙනස් වෙන්නේ නැහැ. දර්ශකයේ නේද වෙනස් වෙන්නේ. එහෙනම් ඍණ වලට ගියපස්සේ ඔක ලියන්න වෙන්නේ ඒ ඍණ ටික කිලෝනේ. ඊළඟ වල කොහොමද කිය LT ඍණ 2 නේද? මේ ඍණ වලට යනකොට පාදේ ඍණ විදිහට කියනවා. ඊළඟ වලට ගියාම පාදේ වෙනස් වෙන්නේ නැහැ. දර්ශකයේ ඍණ 1 වෙනකොට ධන 1 වෙනවා. ඒක නිසා මේ වතාවක් L වර්ග T ඍණ 2යි. එහෙනම් මෙයාගේ වර්ගමූලය කියන්නේ L වර්ගයේ වර්ගමූලය L T ඍණ 2 වර්ගමූලය T ඍණ 1යි. බලන්න එතකොට පේනවා පද දෙකේම මාන සමානයි. එහෙනම් තර්ක කරන්න තිබුණා v කියන පදේ මාන සමානයි නේද මූල t මෙදීමෙන් කියන පදේ මාන වලට. මේ පද දෙකේම මාන සමානයි නම් අපිට කියන්න පුළුවන් මෙයා නිවැරදි සමීකරණයක් කියලා. තේරුම් ගත්ත නේද? බලන්න එතකොට ඔයාලට පුළුවන්කම ලැබිලා තියෙනවද සමීකරණ වල සත්‍යසත්‍ය බව පරීක්ෂා කරන්න. මේ සරල තියරියක් තිබුණේ තියරිය සමීකරණයක් නිවැරදි නම් හැම පදයකම මාන සමානයි. සමීකරණයක් වැරදි නම් පදවල මාන සමානයි. අපිට කවදාද දවසක නොදන්න සමීකරණයක් හම්බෙලා ඒ සමීකරණය සත්‍ය සමීකරණයක්ද නැත්නම් වැරදි සමීකරණයක්ද කියලා චෙක් කරන්න ඕන නම් මොකද කරන්න ඕන? ඒ සමීකරණයේ පදවල මාන පරීක්ෂා කරන්න ඕනේ. පදවල මාන පරීක්ෂා කරද්දී පදවල මාන සමානව આવොත් අපි කියන සමීකරණය හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එහෙම කියන්නේ හේතුව මතකයි මම කියන්නේ හේතුව තමයි අර දෙක වගේ ඉලක්කම්නේ නැත්නම් අපි කියන ඉලක්කම් මාන රහිත නියතවල සිදුවන වෙනස් වීම මේ මාන විශ්ලේෂණය වගේ නඳුර ගන්න බැරි නිසා. බැරිලා පදවල මාන පරීක්ෂා කරද්දී හොඳට සමීකරණයක
පදවල මාන සියල්ලම අසමානව අපිට බය නැතුව කියන්න පුළුවන් සමීකරණය වැරදි සමීකරණයක් කියලා. හරි එතකොට අපි මේ ඉගෙන ගත්තේ මානයි අපි ඉගෙන ගන්න කියලා කෙනෙක් අහුවොත් නැත්නම් මානවල වැදගත්කම් මොනවද අහුවොත් මානවල වැදගත්කම් තුනක් තිබුණා. මතකයි නේද? එකක් සංකීර්ණ භෞතික රාශියක් ඇතුළේ ඉන්න මූලික භෞතික රාශි මොනවද කියලා බලන්න. අපි ඒක පළවෙනි කොටසේදී කරා මාන විශ්ලේෂණය. දෙවෙනි එක සමීකරණයක සත්‍ය සත්‍යතාව පරීක්ෂා කිරීම. මේ අද දවසේ අපි සමීකරණයක සත්‍ය සත්‍යතාව පරීක්ෂා කිරීම තමයි මේ අවසන් කරේ. ඊළඟට තියෙන සමීකරණයක් ගොඩනගන්න කලින් මේ පළවෙනි වැදගත්කමේ දෙවෙනි වැදගත්කමේ තිබුණු දේවල් ඉදාගෙන අපි පොඩි ගණන් ටිකක් හදන්න යන්නේ. හරි නේද? right. පොඩ්ඩක් එහා පැත්තේ වීඩියෝ බලුවොත් 57 වෙනි ප්‍රශ්න සමීකරණයක් තියෙනවා. පේනවද? සමානයි g m1 m2 බෙදීම r වර්ග. එතන ඉස්සරහා පේනවද වරහන් ඇතුලේ කැපිටල් G කෙනෙක් ඉන්නවා. හරි. මම ඊළඟට ගන්නවද? කැපිටල් G ගේ මාන හොයන්න. ඔය වරහන් ඇතුලේ ඉන්න කෙනාගේ මාන හොයන්න. ඉස්සෙල්ලා 57 වෙනි ගාන විතරක් කරලා ඉමුද? කැපිටල් G ගේ මාන හොයලා ඉමුද? තමන් ගන්න විදිහට හදන්න මම ඊට පස්සේ කියලා දෙන්නම්. කැපිටල් G ගේ මාන හොයලා ඉන්නේ. සංඛ්‍යාවට හඳුන්වලා දීලා තියෙන නිසා ප්‍රශ්නයක් නෑ මම කියන්න ඕනේ නෑ. ඔයාලට පුළුවන්. හරිද? හදලා ඉවරයි. අපි බලමුද? ප්‍රශ්න අංක 57. ප්‍රශ්න අංක 57 තියෙන F සමානයි T m1 m2 බෙදීම r වර්ග. වරහන් ඇතුළේ තියෙන කෙනාගේ තමයි මාන හොයනවා. ඒ ගණන් ටික ඔක්කොගෙම යමයි වරහන් ඇතුළේ ඉන්න කෙනාගේ මාන හොයනවා. එහෙනම් හොඳම දේ වරහන් ඇතුළේ ඉන්න කෙනා උත්තර කරගන්න. දැන් එහෙනම් g උත්තර කරනවා නම් ඉස්සෙල්ලා හිතෙන්ම අවගන්න කරන්න ඕන දේ r වර්ගෙ උඩ ගෙනියලා m1 m2 එකට ගෙනාවා නම් හරි. එතකොට ඉමේම g උත්තර කරනවා. G සමානයි FR වර්ග බෙදීම M1 M2 වෙනද? එහෙනම් දැන් පුළුවන් එම නිසා G ගේ මාන S කියන්නේ බලයක් නේද? මොනවාද බලයේ මාන? M කියන දෙකයි. R කියන්නේ පරතරයක් R කියන්නේ වර්ග. R කියන්නේ L මේකේ වර්ග දෙමිසා වර්ග කරේ. M1 කියනකොට ස්කන්ධයක් M2 කියනකොට ස්කන්ධයක්. මේ ස්කන්ධයෙන් මේ ස්කන්ධය කපුවොත් මාන ප්‍රමුඛතාවට ලියනවා නම් ඉස්සෙල්ලා ලියන්න ඕනේ m ඍණ 1යි l ගේ ගණනයි t ගේ ඍණ 2යි. බලන්න හරිය විදියට නම් දාපු උත්තරේ. හරිනම් හරි දාගන්න. වරදක් තියෙනවා නම් හදා ගන්න. එහෙනම් දැන් මොකද කරන්න ඕන? ප්‍රශ්න අංක 58 ඉඳලා 64 දක්වාම තියෙන ප්‍රශ්නවල අර වරහන් ඇතුළේ තියෙන පදේ මාන හොයන්න. ඒකවල මම කියන්නේ වරහන් ඇතුළේ තියෙන පදේ මාන හොයන්න. වරහන් ඇතුළේ තියෙන පදේ මාන හොයලා ඉවර වෙලා තමන්න පුළුවන් උපරිමයෙන් හදන්න. හරිද? හදලා ඉවර වෙලා අපි මම හිතන්නේ මේ වීඩියෝ එක නවත්තන්න කිව්වම වීඩියෝ එක නවත්තලා ඔයාලා ඔය ගණන් ටික හදන්න 58 සිට 64 ට. සමහර ඒවා අතර මගෙන් හදන්න බැරි වුණොත් මම උදව් කරන්නම් මෙහෙම හිතන්න පුරුදු වෙන්න. මේ ක්‍රමයට හැම එකම කරන්න බැරි වෙයි උත්තකල් ඉවරලා හොයන එක. මම කියන්නේ මේ ගණන් ටික හදන්න පදනම වෙන්නේ අපි මීට කලින් ඉගෙන ගත්ත අර මානවල වැදගත්කම් මටක් තිබුණා මතකයි නේද? මාන විශ්ලේෂණයේදී ගත්තට ඕනම. අන්නේ ගත්ත කරුණු ටිකයි රසායන සමීකරණයක සත්‍ය සත්‍යතාව පරීක්ෂා කරන්න පාවිච්චි කරපු සිද්ධාන්ත තර්කය යොදාගෙන තමයි මේ ගණන් ටික හදන්න තියෙන්නේ. සහමතිස්ස උත්තර කරනවා කියලා හිතන්න එපා. මොකද ඔයගොල්ලෝ ලෙවල් කරන්න ආපු ළමයි. ඉතින් ලෙවල් කරන්න ආපු ළමයි කියලා කියන්නේ මෙහෙම හදන්න කියලා කිව්වොත් හැමතිස්සෙම මෙහෙමම හදනවා කියන එක නෙමෙයි නේද? තර්ක කරන්න වෙනවා. තර්ක කරලා හදන්න වෙනවා. එහෙනම් දැන් වීඩියෝ එක නවත්තලා ප්‍රශ්න අංක 58 සිට 64 ටෙක්ස්ට් එක හදන්න. හරිද? ඔයාලා පුළුවන් විදිහට හදලා ඉවරයි නේද? පුළුවන් විදිහට හදලා ඉවර කරන්න ඕන. අතෝ ඒ අතරමඟ ප්ලේ කරලා බලන්න එපා. කොටසින් කොටස. ඒක හොඳ නැහැ නේ. ඔක්කොම ටික හදලා ඉවරලා තමයි මේක ප්ලේ කරන්න ඕන. කවුරු කෙනෙක් දැන් මේක ප්ලේ කරේ එකක් හදලා ඊළඟ එක කොහොමද බලා ගන්න නම් අනේ කරුණාකරලා වීඩියෝ එක නවත්තලා තනියම ප්‍රශ්න අංක 58 සිට 64 ටෙක්ස්ට් එක ඔක්කොම තමන්ට පුළුවන් විදිහට හදලා ඊට පස්සේ ප්ලේ කරලා බලන්න. හරි. අපි බලමු. ප්‍රශ්න අංක 58 තියෙනවා
F සමානයි LT. I think इलाने T के मान है T युक्त करना T युक्त करने से मैं आगे पता क्या ना F पे नहीं मिल एमनी सा T के मान बड़ा T के मान F क्या बाले मान क्या MLT रहना देखा यदि मैं टेल कनेक्ट क्या पे ना मार वाले से T के मान MT रहना देखा है हर जगह पता रहना हर जगह करता रत्न तेरा ना मजा करता प्रश्न पनस नामे है ना प्रश्न 59 තියෙනවා f සමානයි 6i 5r eta v eta කියන්නේ දීලා නැහැ නේද eta ගේ මාන තමයි ඕනේ ඒ නිසා ඕනේ නැහැ හරි එහෙනම් eta උත්තර කරමු eta උත්තර කරනවා නම් eta විතරක් ඉතින් ඒත් ඔක්කොට f යටට යන්නේ බැරි ඒ නිසා eta සමානයි කාටද f බෙදීම 6i 5r v හරිද එම නිසා ඊට ගේ මාන f කියන්නේ බලයක් නේ බලයේ මාන මොනවද ml තියෙන දෙකයි බෙදීම 6 කියන්නේ ඉලක්කමක් යට මාන නැහැ නේ 5 කියන්නේ මාන රහිත නියතයක් කියලා නේද කියලා එහෙනම් යාට නෑ අර පරිවර්ත කරු පාවිච්චි කරන්න l කියලා කියන්නේ අරයක් නේද අරේ මාන l නේ v කියන්නේ ප්‍රවේගයක් නේද තමයි ඒ තියෙන්නේ නේද එවත් න්යායව කැපෙනවා කියලා කියන්නේ අතන ඊවොත් මෙයා ඉරෙන් උඩට ගියා නම් l ගේ රිලේෂන් l ගේ රිලේෂන් l ගේ ගන්න එක l ගේ බිඳුව එල්ගේ බිඳුව කියන්නේ එකයි ඒක නේ කැපෙනවා කියලා කියන්නේ. දැන් ඊටු ටික ලියුවොත් m ලා එක්ක නෑනේ. මේ l ඉරෙන් උඩට ආවම l ගේ ඍණ එකයි නේ. මේ t ඉරෙන් උඩට ආවම t ගේ ධන එකයි t ගේ ඍණ එකයි t ගේ ඍණ එකයි. බලන්න ගමන් කරද්දි කියලා. ප්‍රශ්න 60. ප්‍රශ්න 60 දී E සමානයි hf කියලා. හරිද? එතකොට මම ඉල්ලන්නේ h මාන නේද? එහෙනම් h උත්ත කරමු. හරිම ලේසි. h උත්ත කරොත් ඒ නිසා h සමානයි කාටද? e බෙදීම f. එම නිසා h මාන e කියන ශක්තිය මතක ශක්තිය මාන ml වර්ග t වෙන දෙක. අර මම කලින් කිව්වා වගේ දැන් සමහර අය ඉබේක පුරුදු වෙලා ඇති. ඒක කටපාඩම නෙමෙයි ඇඟෙන් එනවා කියලා අපි කියන්නේ. ඔක්කොම වෙනවා අපිට ඒක. f කියලා කියන සංඛ්‍යාතයේ මාන t වෙන එකයි. t වෙන එකේ උඩට ගියා නම් t ධන එකක් වෙනවා නේද? ඒතර එහෙමමයි l වර්ග එහෙමමයි t ධන එකක් වෙනවා නේද? මෙයා උඩට ගියාම t ධන එකයි මෙයා කියන t වෙන එකයි. වරහන් කියන්නේ ප්‍රශ්න දෙකක්. අපි මොනවද ගත්තේ ප්‍රශ්න 61 උත්තර කරන්න ගියා නම් මම හිතන්නේ හොඳ දෙයක් නෙමෙයි. මොකද සමීකරණය අතරම මම දනන කුණකුත් තියෙනවානේ. එහෙනම් මොකෙන්ද හිතුවේ? අගොර මේ ගණන් ටික හදන්නේ අර මානව වදගත්කම් දෙකම පාවිච්චි කරලා. අර මේක දැක්කම පස්සේ තමයි මේක සත්‍ය සමීකරණයක් නිවැරදි සමීකරණයක් නෙවිලා තියෙන්නේ. එහෙනම් මම අර මාන මගේ සමීකරණයක සත්‍ය සත්‍යතාව පරීක්ෂා කරන්න පාවිච්චි කරපු සිද්ධාන්තය පාවිච්චි කරනවා. ඒක නේ හොඳම දේ. ඒ කියන්නේ අපිට පුළුවන් නේ කියන්නේ ඔක නිවැරදි සමීකරණයක්. නිසා සමීකරණයේ පදවල මාන සමානයි කියලා. මේ සමීකරණයේ පදවල මාන සමානයි නම් හරිම පාසෙන් පුළුවන් මේ උත්තර වලට ප්‍රශ්න 60 v වර්ග සමානයි ga බෙදීම 2i5 ධන 2i5 ගැමා බෙදීම ρ a අපිට ඕන කාගේ මානද a ගේ මානනේ ලේසිම විදිහට කියොත් මේක නිවර්ත සමීකරණ නිසා පද තුනක් තියෙනවා පද තුනේම මාන සමානයි මෙයා නිවර්ත සමීකරණයක් නිසා මට තර්ක කරන්න පුළුවන් නේද මෙහෙම v වර්ග පදේ මාන සමානයි GA බෙදීම 2i5 පදේ මාන වලට. හරිද? ඒක තර්ක කරන්න පුළුවන් නේද? මාන වශයෙන් අපි කොපුවරක් දාන්නේ මාන විදිහට සංකේත මේකව යාමත් සමානයි මට ඒක ලියන්න ඕනේ මට ඒනේ හොයන්න ඕනේ ඒකේ මාන. ඒ වටවල මෙයාගේ මාන වලට සමාන කරගන්න. ඒතර අමාරුයි ගන්න හද. ලේසියෙන් හදන තියදී අපි අමාරුවෙන් හදන්නේ. ලේසියම ක්‍රමයක දුවම හරිය නේද? එහෙනම් දැන් මට ඒ උත්තර කරගත්තා නම් කරනවා 2i5 මේ පැත්තට යනවා g මේ පැත්තට යනවා නේ. දැන් ඒ නිසා a ගේ මාන කියන්නේ කාටද බලන්න? 2i5 ඉරෙන් උඩට යනවා. එහෙනම් 2i5 වතාවක් v වර්ග වෙනවා. බෙදීම g එනවා ඉරෙන් යට. එහෙනම් a ගේ මාන කියලා කියන්නේ මෙන්න මේ පදේ මාන වලට නේද? එහෙනම් ඒ නිසා කැපිටල් A ගේ මාන කියලා කියන්නේ දෙකට මාන නැහැනේ. පයින්ට මාන නැහැනේ. v කියන්නේ මේකේ හැටියට ප්‍රවේගයක්. ඔව්. ප්‍රවේගයක්. එහෙනම් LT ඍණ 1යි LT ඍණ 1 වර්ගයයි. බෙදීම g කියන්නේ මේකේ තියෙන ගුරුත්වාකර්ෂණයක් නේද? LT ඍණ 2යි. එනසොල් කරොත්
L वर्ग T ऋण දෙක බෙදීම L T ऋण දෙක. මොනවද තියෙන්නේ? අද බලමු. අසුම කරන්නේ මේ ඉන්නේ L කෙනෙක් කිය මෙතන ඉන්නේ L කෙනෙක් යනවා නේද තමයි. මේ ඉන්නේ T ऋण දෙක මේ ඉන්නේ T ऋण දෙක කැපෙනවා. හරි. එහෙනම් ඒ දෙක උඩ යනවා T ගේ ධන දෙකයි T ගේ ධන දෙකයි T ගේ ඍණ දෙකයි T ගේ පිටුනේ L විතරයි ඉන්නේ. හරි. වන්න අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න සමහර විට වරදෙන්න පුළුවන්. කරබලයක් පස්සේ පේනවා ගන්නවා. නේද? රයිට්. බලමු ප්‍රශ්න දෙක. f සමාන KAV වර්ග. f සමාන KAV වර්ග කියන පදේ මම k ගේ මාන ඉල්ලන්නේ ආලගේ. එහෙනම් k උක්ත කරමු. එම නිසා k සමාන. ඒකම තමයි උක්ත කරන එක. k සමාන වැයරෙන් යනවානේ f බෙදීම AV වර්ග. එම නිසා k ගේ මාන. ඒ k ගේ මාන කියන්නේ මේගොල්ලෝ මේ පදේ මාන වලට f ගේ මාන කියන්නේ MLT ඍණ දෙකයි. A කියලා කියන්නේ මේකේ අරයක් නේද? අරයක් කියන්නේ දිගේ මාන L. B කියන්නේ ප්‍රවේගයක් LT ඍණ 1යි ඒකේ වර්ගයයි. ඊට මේ L මේ L කැපෙනවානේ. ඉතුරුනේ M පද මම නම් ඉස්සෙල්ලා M පද ලියන්නේ ඊට පස්සේ L පද. මේ L වර්ග වුණා නම් L වර්ගනේ L වර්ග කෙනෙකුට ආව නම් L ඍණ 2යි නේද? දැන් T ඍණ 2යිනේ. කෙනෙකුට ආව නම් T ධන 2යි T ධන 2යි T ඍණ 2යි බිඳුවයි. ඔච්චරයි නෙමෙයි. බලන්න ඕනේ හරිද කියලා 62 වෙනි එක. එතකොට අපි ඊට පස්සේ බලමු ප්‍රශ්න අංක 63. එලා මට කියන්නේ 63 වෙනි ප්‍රශ්නේ හදන්න මොකක්ද පාවිච්චි කරේ ඔයගොල්ලෝ? උත්තර කරන එක මම එච්චර සුදුසු නැහැ. ඒ වගේ එන හොඳම තරකේ. හරවල මම කියව බයෝ ෆිසික්ස් කියලා කියන්නේ භෞතික විද්‍යාව කියලා කියන්නේ මොනක් හදන එක නෙමෙයි මේ තර්ක කරන එක. ඔයගොල්ලෝ හදන්න හොඳම ක්‍රමය මොකක්ද? උත්තර කරන එක නෙමෙයි. ඒක මොකද? අර සමීකරණයක සත්‍යතාව පරීක්ෂා කරන්න පාවිච්චි කරමු සිද්ධාන්තේ. දීලා තියෙන නිවැරදි සමීකරණයක් නේ. නිවැරදි සමීකරණයක් නම් හැම පදයකම මාන සමානයි. හැබැයි ඒක එකපාරට පාවිච්චි කරන්නවට කලින් පොඩි O level maths දැනුමක් පාවිච්චි කරන්න වෙනවා නේද? O level maths වලදී කියලා තියෙනවා ඔයාලට සුළු කිරීම. මේ වගේ එකක් හම්බුනම ඉස්සෙල්ලා වරහන් සුළු කරන් ඉන්න ඕනේ කියලා මම හිතන්නේ අහලා ඇති. ප්‍රශ්නක 63. 63 තියෙන්නේ S සමානයි K ගේ භාග වෙනි බලය. K ගේ භාග වෙනි බලය කියන එකේ තේරුම K ගේ වර්ගමූලයෙන් කියන එක ඒකේ භාග වෙනි බලය වතාවක් එක ධන AT බෙදීම 2u මේ වගේ එකක් හම්බුනම අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ වරහන් සුළු කරගෙන ඉන්නවා. නැත්තම් වරදින් ඉඳක් තියනවා. දැන් මේක එක තියෙන නිසා සමහරට තමයි ගොඩකින් නැති. හැබැයි ක්‍රමේ වැරදි. ඉස්සෙල්ලාම O level mathematics වල තියෙනවා මේක භෞතික විද්‍යාවේ නේ O level maths වල තියෙනවා. ඉස්සෙල්ලාම වරහන් සුළු කරගෙන ඉන්න ඕනේ. වරහන් සුළු කරගත්තොත් S සමානයි K ගේ භාග වෙනි බලය ධන කෙනෙකුගේ භාග වෙනි බලය AT බෙදීම 2u කියලා. අන්න දැන් මේක නිවැරදි සමීකරණයක් පද තුනක් තියෙනවා. ඒ පද තුනක් තියෙන සමීකරණය නැත්නම් කලින් ඔයගොල්ලෝ සමාන කරා නම් ඒකත් කරන්නේ ඔයගොල්ලෝ ඔරගෙන කියවනම් S ගේ මාන මෙහෙම තියෙදි කියවනම් S ගේ මාන K ගේ භාග වෙනි බලය මාන සමානයි කියලා. ඒක කියන්නේ බෑ. ඒ කලින් දීලා තියෙන විදිහට සමීකරණ තියෙන පද දෙකයි. මේක එක පදයක් මේක සම්පූර්ණයෙන්ම තව පදයක්. ඒ වගේ වැරද්දක් මොකද්ද කියලා. උත්තරේ මේකේදී නමුත් වැරදි. මේක බලන්න දැන් මෙහෙම කරගත්තා වරහන් සුළු කරගත්තා වරහන් පද තුනක් වරහන් සුළු කරලා පද තුනක් තියෙනවා නම් කියන්න පුළුවන් S පදේ මාන K ගේ භාග වෙනි බලය මාන වලට සමානයි. S ගේ මාන K ගේ භාග වෙනි බලය මාන වලට සමානයි. S කියන්නේ එතකොට මේක හැටියට කවුද විස්ථාපනයක්. දුරක් කියන්නේ විස්ථාපනයක් L. K ගේ භාග වෙනි බලය මාන වලට සමානයි. මේ K ගේ භාග වෙනි බලය කියලා කියන්නේ මම ආඩ කිව්වා K ගේ වර්ගමූලය කියලා. මම ඉල්ලන්නේ K ගේ වර්ගමූලය මානද K ගේ මානද? K ගේ මාන. වර්ගමූල K කරන්න නම් පද කරනවා. මූල K කරන්න නම් මේක වර්ග කරනවා. සමීකරණයක එක පැත්තකට වර්ග දෙයක් කරනවා නම් අනිත් පැත්තට එම දෙයම කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තට වර්ග කරනවා නම් මේක වර්ග වුණා නම් මූල K වතාවක් මූල K කියන්නේ K නේ. එහෙනම් K ගේ මාන සමාන වෙන්නේ කාටද? L වර්ගයේ නෙමෙයි. අර දැන් අමාරුයි කියන්නේ පොතන ෆිසික්ස් නෙමෙයි තිබුණේ O level වල සුළු කිරීම. සරල සුළු කිරීම. සමහරවිට පටලවා ගන්නවා. සුළු කිරීම සහ භෞතික විද්‍යාව. මත සුළු කිරීමක් තිබුණා. තර්කෙ තිබුණේ මෙතන වෙන භෞතික විද්‍යාව තර්කය. S ගේ මාන K ගේ භාග වෙනි බලය මාන වලට සමානයි කියලා තමයි තෝරගත්තා නම් තමගේ භෞතික විද්‍යාව තර්කය හරි. භෞතික විද්‍යාව දැනුම හරි. වරහන් සුළු කරගත්තේ නැත්නම් උත්තරේ වැරදි නම් ඕනම මැතමැටික්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පටලවා ගන්න එපා සුළු කිරීම සහ භෞතික විද්‍යාව. හරි ප්‍රශ්න 64.
64 තියෙන පීඩන A බෙදීම V වර්ග වතාවක් V සමානයි RT ට කියලා. දැන් මේකෙන් මෙහෙම තිබුණොත් සමීකරණේ පද දෙකයි නේද? මේ සම්පූර්ණ එක පදයක් මෙහා එක පදයක්. අපි ඒතර ඔක සලකන්නේ පද දෙකක් විදියට. මම ඉල්ලන්නේ කාගේ මානද? සිම්පල් රේන්ජ් මාන. දැන් මම ඔයගොල්ලන්ට කලින් මොකේ වැරදිද කියන්න බෑ RT පදේ මාන V පදේ මාන වලට සමානයි කියලා. කියන්නේ මේ මුළු මේක කරන පදයක්. එහෙනම් හොඳම දේ මොකද්ද? වරහන් සූත්‍රය ගන්න. වරහනේ මෙහත් ගුණ කරගෙන මෙහත් ගුණ උනා නම් හරියද? එතකොට ඔකලිය යන්න තිබුණා PV ධන ඉරේ උඩට වීනේ V A බෙදීම V වර්ග සමානයි කාටද RT ට. චුට්ටක් සුළු කරලා බලන්න. මෙතන V කෙනෙක්ගෙන් මෙතන V කෙනෙක් හැබැයි මෙතන උද PV ධන A බෙදීම V සමානයි කාටද RT ට. අවනේ අපි ඔකට කියනවා වැන්ඩර්වාල් සමීකරණයක් කියලා නේද? හරි. දැන් නිවැරදි සමීකරණයක්. සමීකරණ නිවැරදි නම් පද දෙකේ මාන සමානයි. ඒ කියන්නේ PV පදයේ මාන සමානයි කාටද A බෙදීම V පදයේ මාන වලට. එහෙනම් මෙයා මේ පැත්තට ආව නම් හරිනේ. එහෙනම් A කියන පදයේ මාන සමාන කාටද P වතාව PV ගුණා V වර්ග. V වර්ග පදයේ මාන වලට. මේක කියනවා P කියන්නේ කාටද? P නේද? බාර P නේ මාන කියන්නේ M L වලින් එකයි T වල එකයි නේද? V කියන්නේ පරිමාණයක් නේද? පරිමාණයක් කියන්නේ L ගණනයි. එහෙනම් ඒකේ වර්ගයයි. සුළු කිරීම වර්ග ගන්න එපා. L ධනයේ වර්ගය කියන්නේ ඇති 6 වෙනි බලය. එහෙනම් බලන්න එහා සුළු කරොත් මාන මම මෙතන ලියන්නම්. ඉස්සෙල්ලා M පද M ලා එක්කෙනයි. L පද මෙතනින් L ගේ 6යි, L ගේ 6යි, L ගෙන් එකක් ගියා නම් L ගේ 5යි. මෙතනින් T ගෙන් වෙන 2යි. හරිද බලන්න මම තමන්ගේ වර්ග තියනවා නම් හදාගන්න. දැන් ඒ වගේ තැන් වර්ධිනවා කියලා කියන්නේ ඔයාලා සුළු කිරීම වල වර්ධක්. ෆිසික්ස් වලට දාන්න එපා ඒක. අඩුපාඩු දෙනවා නම් හදාගන්න. ඔය අපි ගණන් ටිකක් හැදුවා අපි ඊට පස්සේ තව ගණන් හදමු. පාඩම් ඉස්සරේ ඉවර වුණාට පස්සේ හදමු. අපිට මතක තියෙන්න හැම මේ දේවල් නේද? මෙතන අපි අවසන් කරනවා මානවල වැදගත්කම් දෙකක්. මොනවද? සංකීර්ණ භෞතික රාශියක් ඇතුළේ ඉන්න මූලික භෞතික රාශි කොහොමද කියලා පරීක්ෂා කරන එකයි. ඊට පස්සේ සමීකරණයක සත්‍ය සත්‍යතාව පරීක්ෂා කිරීමයි කියන මානවල වැදගත්කම් දෙක අපි මෙතනින් මෙහෙම අවසන් කරනවා. අපිට දැන් ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ සමීකරණ ව්‍යුත්පන්න කිරීම සම්බන්ධව. අපි මේක බලමු දැන් තුන්වෙනි මාතෘකාව. තුන්වෙනි මාතෘකාව සාකච්ඡා කළා අවසන් වෙනකොට මාන පාඩම අවසන්. එනකොට තේරුම් ගන්න අපි දවසේ මාන පාඩම ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් සම්පූර්ණම ඒකක පාඩම එක දවසේ ආවරණය කරගන්නවා අපි. ඊට පස්සේ අපරන්න මම පන්ති ගස්සු යවන්න ඕන නැහැ. අතිරේක ඩියුට් එකක් නොමිල කරනවා. යාන්ත්‍ර විද්‍යාව පටන් ගන්න කලින් අපි වෙන උපකරණ පාඩම ඉගෙන ගත්තනේ. අපි වෙන උපකරණ ගැන මනිද්දී දෝෂ ඇති වෙනවා. විවිධ වර්ගයේ දෝෂ ඇති වෙනවා. දෝෂ. ඔය අතර එක දෝෂයක් තමයි වලට මතක් කරගන්න මූලාංක වලද කියන්නේ මේ දෝෂ අතර තියෙන එක දෝෂයක්. අපිට පුළුවන් දෝෂ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරගන්න ඒකාංග දෝෂ සහ අහමු දෝෂ කියලා. ඒකාංග දෝෂයි අහමු දෝෂයි. මොනවාය දෝෂ වර්ග දෙක අතර ඉන්න එක්කෙනෙක් තමයි දෝෂ වර්ග මේ අතර ඉන්න එක්කෙනෙක් තමයි මූලාංක වර්ග කියලා කියන්නේ. එතකොට අපි සමස්ත වෙන උපකරණ ටික ඉගෙනගෙන අවසන් නිසා සහ මූලික වෙන උපකරණයක් තිබුණා මීටර රෝල කියලා. අනේ මීටර රෝල මෙන්න මේ දෝෂ ගැන නිබන්ධනයක් වෙනම තියෙනවා. හරි. යාන්ත්‍ර විද්‍යාව පටන් ගන්න කලින් අපි ඒකත් අධ්‍යයනය කරගමු. ඒක නිසා මේ දෝෂ නිබන්ධනය සදා මම ඔයාලගෙන් මුදල් වැය කිරීමක් කරන්නේ නැහැ. ඒක මම ඔයාලට මගේ ගානේ නොමිලේ ලබා දෙනවා. සම්පූර්ණයෙන්ම තමයි දෝෂ පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. දෝෂ කියන්නේ මොනවද? දෝෂ ප්‍රමාණය කොච්චරද? ඒ දෝෂය ගණනය කිරීමකට බලපාන්නේ කොහොමද? එතෙන්දී වෙන ගණනය කිරීමේ දෝෂයක් ගැන දෝෂ නිවාරණය කිරීම සිදු කරන්නේ කොහොමද? අන්තිම තියෙන කොටසක් අතර බිවුවා. අත්‍යවශ්‍ය තියෙන කොටසක්. විරෝධක රචනා ප්‍රශ්නවල සාමාන්‍යයෙන් අහනම කොටසක්. අපි ඔකත් ඉවර කරන් තමයි යාන්ත්‍ර විද්‍යාවට එන්නේ. හරිද? එතකොට පළවෙනි ෆිසික්ස් වල පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම අවසන්. සිද්ධාන්තමය වශයෙන් අවසන් වෙලා තියෙවි එකක හමාන. ඒ ප්‍රැක්ටිකල් කොටස විදිහට දිග වැඩිම සහ දෝෂ කියන කොට සම්පූර්ණයෙන්ම අවසන්. ආයි තවත් බලන්න දෙයක් කොහෙවත් ඉතුරු වෙලා තියෙන එකක් නැහැ. හරි. අපි යනවා
මෙහෙම දෙයක් ගැන කතා කරන්න. හරි. ඒ තමයි මානවල තුන්වෙනි වැදගත්කම. අර සමීකරණ ගොඩනගන්න. හරි. සමීකරණයක් ගොඩනගන්න කියලා නිකමට කියන්නේ. මෙන්න තමයි සමීකරණයක් තියෙනවා x සමානයි ab බෙදීම c. ඔයගොල්ලෝ කියන්නේ මේ සමීකරණයේ තියෙන කවුරු සඳහාද? සමීකරණය තියෙන්නේ කවුරු සඳහාද? කවුරු මගින්ද? හරිද? මේ සමීකරණය තියෙන්නේ x සඳහා. සමීකරණය තියෙන්නේ කවුරු සඳහාද? x සඳහා. සමීකරණය හදලා තියෙන්නේ කවුරු මගින්ද? a b සහ c මගින්. තේරුණාද? එතකොට ඔබ ලියන්නේ කොහොමද? අත්‍තරම මේ ඉරෙන් යට නේද c ඉන්නේ. හොඳට මේ තර්කය තේරුම් ගන්න. ඉරෙන් යට නේද c ඉන්නේ. ඉරෙන් යට ඉන්න c මේ සමීකරණ ගොඩනැගීම සඳහා ඉතින් විදිය පැහැදිලි කරන්නේ. ඉරෙන් යට ඉන්න c මට ඉරෙන් උඩට ගන්න පුළුවන්. මොකද c කියන්නේ ආදයනේ. දර්ශකයේ ධන එකයි. එහෙනම් මට මේක වලියන්න තිබුණා x සමානයි ab c ඍණ 1. ඕනද ලියන්න පුළුවන්. මොකද c ඉරෙන් උඩට ගත්තා. තමයි x සඳහා ප්‍රකාශනයක් a ගෙන් b ගෙන් c ගෙන්. ඔබ ගණිතමය වශයෙන් යන්නේ කොහොමද දන්නවද? කටින් කියන්න පුළුවන් x සඳහා ප්‍රකාශනයක් a ගෙන් b ගෙන් c ගෙන්. ඔබ ගණිතමය වශයෙන් කියන්නේ x සඳහා ප්‍රකාශනයක් a ගෙන් x සඳහා ප්‍රකාශනයක් b ගෙන් x සඳහා ප්‍රකාශනයක් c ගෙන් නෙමෙයි ළමයි c ගෙන් ඍණ 1. මොනවා ගණිතමය වශයෙන් කියපු විදිහ සමානුපාතික අකුණලා. අද උදාහරණයක් බලමු. නිකමඩ දාන්න සමීකරණයක් තියෙනවා මෙහෙමයි. f සමානයි x වර්ග y බෙදීම b ගේ ධනය. මොකද? හරි. ඔය සමීකරණ දිහා බලලා කියන්න ඔය සමීකරණ තියෙන්නේ කවුරු සඳහාද? ඔය සමීකරණ තියෙන්නේ කවුරු සඳහාද? මොන උත්තර? කවුරු සඳහාද සමීකරණ තියෙන්නේ? f සඳහා සමීකරණ තියෙන්නේ. කවුරු මගින්ද තියෙන්නේ? x ගෙන් y ගෙන් b ගෙන්. එහෙමද? f සඳහා සමීකරණයක් තියෙන x ගෙන් y ගෙන් b ගෙන්. තේරුම් ගත්තා නේ? හරි. ඔළුවේ තියනවානේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මට මේක මේ b ඉරෙන් උඩට දාලා ලියන්න පුළුවන් නේ. f සමානයි x ගේ වර්ගය y b ඉරෙන් උඩට ගත්තා b ගේ ඍණ 3යි. අර කටින් කියපු ප්‍රකාශනය. ඒ කියන්නේ f සඳහා ප්‍රකාශනයක් x ගෙන් y ගෙන් b ගෙන් කියන එක ගණිතමය වශයෙන් කියවන මම කොහොමද කියන්නේ? f සඳහා ප්‍රකාශනයක් x ගේ වර්ගයෙන්. ඒක ප්‍රකාශකේ වාඩි. f සඳහා ප්‍රකාශනයක් y ගෙන්. ඒක පරිබලයෙන් ගන්නවා. f සඳහා ප්‍රකාශනයක් b ගෙන්. b ගෙන් කියන්නේ එයාට b ගේ දෙක පොන්නේ. අපුණෙන් ලියන්නේ. කෙරුගතරේ. දැන් මම විශ්වාස කරනවා මේක තේරෙන්නේ නැති කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද? ඒක කියන්නේ කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද? ඒක තමයි අපි කියවිලා තියෙන්නේ. හරි. අපි බලමු එහෙනම් කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද කියලා. එහෙනම් සමීකරණ විපන්න කිරීම කියන එක අපිට කියලා දෙන්න වෙන්නේ ගානක් කරාමයි. දැන් උදාහරණයක් විදිහට බලන්න මම කියන ප්‍රශ්න දිහා ඔයගොල්ලෝගේ මාතෘකාව හම්බෙන්නේ තුන්වෙනි මාතෘකාව සමීකරණ ව්‍යුත්පන්න කිරීම. හරිද? අපි යමු ඉස්සෙල්ලම ප්‍රශ්නාංක 68ට. ප්‍රශ්නාංක 68ට අපි ආවේ. 68 වෙනි ප්‍රශ්නේ බලන්න මෙහෙම තියෙනව නේද? නෑ ඒක ඕනේ. අපි කෙලින්ම අපි දන්නේ නැතිකින් පටන් ගනිමු. ඒක හොඳට. අපි පටන් ගමු ප්‍රශ්නාංක 65න්. ප්‍රශ්නාංක 65. 65 ප්‍රශ්නේ කියවා මෙහෙම තියෙනවා. ස්කන්ධයේ සිම්පල් වල වස්තුවක් මත යොදනු ලබන බලය කැපිටල් F වන විට ඒට සිම්පල් නේතරණයක් අයත් වන බව අයිසැක් නිව්ටන් විසින් සොයා ගන්නා ලදී. උතර ස්කන්ධය M F කියන්නේ බලය A කියන්නේ ත්වරණය කියන සංකේතවල තේරුම වගන්තිය තුල තිබුණානේ. දැන් මම ඉල්ලන්නේ කවුරු සඳහා ප්‍රකාශනයක්ද? F සඳහා ප්‍රකාශනයක්. F සඳහා ප්‍රකාශනයක්. එතකොට කවුරු ඇසුරෙන්ද ලියන්නේ වෙන්නේ? මේකේ තව තිබුණේ දෙන්නයිනේ සංකේත M සහ A නේ. M සහ A ඇසුරෙන් මොන කරනවද? මේක තියෙන සංකේත. හරිද? F කියන්නේ සංකේතයක්, M කියන්නේ සංකේතයක්, A කියන්නේ සංකේතයක්. මම කෙලින්ම ඉල්ලනවා කවුරු සඳහා ප්‍රකාශනයක්? F සඳහා ප්‍රකාශනයක්. එහෙනම් F සඳහා ප්‍රකාශනය ඔයගොල්ලෝ ගන්න ඕන කාගෙන්ද? M ගෙන් සහ A ගෙන්. ඔතන චුට්ටක් මට දෙන්න අමතක කළා වරහන් ඇතුලේ ලියා ගන්න. මෙහි මාන රහිත නියතේ අගය වරහන් ඇතුලේ ලියා ගන්න. මෙහි මාන රහිත නියතේ අගය 1කි. දැන් මම දන්නවා ඔයාලා මේක සමීකරණේ නම් දන්නවා.
හරිද මම සරල එකකින් පටන් ගත්තේ ඕකේ සමීකරණ දන්න වුණාට නිකවට පෙරලා බලන්න ප්‍රශ්නාංක 69 70 71 72 වගේ ඒවා ඒ වෙන සමීකරණ වල දන්නේ නැහැ නිකවට කියවලා බලන්න හරි එහෙනම් මේකත් සමීකරණ දන්නේ නැහැ කියන ඉතාලගෙන අපි දන්නේ එකකින් පුරුදු වෙමු ක්‍රමය දානවා එහෙනම් ඉස්සෙල්ලා මම ඔයාලට කියන්නද කියන්නත් නේද වරහන් ඇතුලේ මාන කොට වගේ හිස්තන් දීපකේ නෙමෙයි ඉත පැත්තකින් හරි ලියාගෙන මාන රහිත නියතයේ අග එකකි හරිද එහෙනම් දැන් මෙන්න මම කියලා දෙනවා ඉස්සෙල්ලා මුකුත්ම ලියන්න නැතුව හොඳ කල්පනාවෙන් අහන් ඉන්න මම පියවර තුනකින් මේක කියලා දෙන්නම් දැන් ඔයගොල්ලෝ ගන්නවා අපි ගන්න ඕන කවුරු සඳහා ප්‍රකාශනයක්ද F සඳහා ප්‍රකාශනයක් අපි ගන්න ප්‍රකාශනය තුළ ඉන්න සංකේත තුනයි ඉන්නේ F කියන එක සංකේතයක් ඉන්නවා M කියන එක සංකේතයක් ඉන්නවා A කියන එක සංකේතයක් ඉන්නවා අපි වැඩි පටන් ගන්නවා මෙහෙම සංකේතවල මාන එහෙනම් අපි ගන්න ප්‍රකාශනයේ තියෙන සංකේත F කියලා සංකේතයක් තියෙනවා M කියලා සංකේතයක් තියෙනවා A කියලා සංකේතයක් තියෙනවා F කියන සංකේතයේ මාන මොනවද M එක කියලා දින දෙක සිම්පල් M කියන සංකේතයේ මාන මොනවද කැපිටල් M A කියන සංකේතයේ මාන මොනවද LT දින දෙක හරි බලන්න පියවරක් විතර කරමු ගන්න හරිද අර තියෙන එක් පදවල මාන මොනවද කියලා ලියාගත්ත අපිට බලන්න තවද අපි හදන්නේ කවුරු සඳහා ප්‍රකාශනයක්ද F සඳහා ප්‍රකාශනයක් M ගෙන් සහ A ගෙන් ඔක කොහොමද ලියන්නේ අපි කලින් මම අර උදාහරණයක් විදිහට බෝඩ් එකේ ලියපු ඒවා නේ අපි කෙලින්ම දැක්කා ගණයක්ද තියෙන්නේ දර්ශකයේ විදිහට එකක්ද තියෙන්නේ වර්ගයක්ද තියෙන්නේ ඍණ එකක්ද තියෙන්නේ ඍණ දෙකක්ද තියෙන්නේ කියන එක අපි කලින් දැක්කා දැන් ඒකට අපි මේ සමීකරණය දන්නේ නැහැ දන්නේ නැත්නම් අපි දන්නේ නැහැ මෙතනට කීය දෙන්නේ කියලා දර්ශකයනේ ඒකේ කීවෙනි දර්ශකය දෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ දන්නේ දේවල් වලට අපි නොදන්න සංකේත පාවිච්චි කරනවා නේද එහෙනම් අපි ඒක මෙහෙම කරනවා F සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද M ගේ x වෙනි බලය මගින් හරිද F සඳහා ප්‍රකාශනයක් M ඇසුරේ හැබැයි දර්ශකයක් තියනවනේ එකක් අපි තාම දන්නේ නැහැ කවුද කියලා ඒ නිසා අපිට x කියලා F සඳහා ප්‍රකාශනයක් A මගින් අපි දර්ශකය y කියලා ගන්නවා එතකොට මේකෙන් කියනවා F සඳහා ප්‍රකාශනයක් M මගින් F සඳහා ප්‍රකාශනයක් A මගින් අපි තාම දර්ශකයේ කවුද කියලා කීයද කියලා ඉලක්කම දන්නේ නැති නිසා තමයි xy කියලා ගත්තේ. ඉතින් මේ දෙකම අපරාධ දෙකම සමානුපාතිකතාව වෙනම දෙකක් තුල තියෙන්නේ. මේ දෙකම එකම සමානුපාතිකතාවක් තුල දානවා. ඒ නිසා f සමානුපාතිකයි m ගේ x වෙනි බලය a ගේ y වෙනි බලය. ඔගොල්ලෝ අහලා තියෙනවා නේද පොඩි කාලේ සමානුපාතික ප්‍රකාශනය මේක ප්‍රකාශනය. සමීකරණයක් බවට පත් කරන්නේ කොහොමද? එක පැත්තක් නියතයකින් ගුණ කරලා එහෙනම් මම එක පැත්තක් නියතයකින් ගුණ කරනවා මේ බලන්න S සමානයි මේ පැත්ත නියතයෙන් සමාන ලකුණ වෙන්නේ සමානුපාතික ලකුණ සමාන වෙන්නේ එක පැත්තක් නියතකින් ගුණ කරනවා මේ පැත්ත K කියලා නියතකින් K වතාව M ගේ x වෙනි බලයයි A ගේ y වෙනි බලයයි මේ සමීකරණය මම ලියනවා මගේ කැපිටල් A සමීකරණය හැබැයි වැදගත්ම දෙයක් ලියන්න ඕන ඒ මොකක්ද මේ K කියන්නේ කවුද මෙහි K යනු मान रहित नियतයකි. අන්න දැන් තංගලා පච්චනවද ඕකට කියන්න ඕන. මේ කියන මාන රහිත නියතයකි. ඒකට මාන නැහැ. නමුත් K ගේ අගේ මන් දුන්නා නේද? බලන්න ඔයගොල්ලෝ අතින් ලියාගත්තේ පටන් ගන්න මේ K මේ මාන රහිත නියතයේ අගේ එක කියන. ඒ කියන්නේ K කියන කෙනාගේ අගේ එකයි කියලා තමයි කිව්වේ. දැන් මොනවද නැහැ. පළවෙනි පියවර හොඳට බලන්න මේ පොඩ්ඩක් මෙන්න මේ දේවල් කරනවා. සංකේතවල මාන මොනවද? අදාළ. එස් කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද? ඒක එකම සමානුපාතිකතාවක් තුළට දාලා ලියන්න. ඊට පස්සේ ඒක සමීකරණයක් බවට පත් කරන්න. ඒක කියන කෙනා හඳුන්වලා දෙන්නේ කවුද කියලා. ඔක තමයි පළවෙනි ස්ටෙප් එක. දැන් අපිට දෙන සමීකරණය. මෙන්න නම් ඊළඟ අපි කරන දේ දෙවෙනි පියවර අපේ. සමීකරණයේ අපිට සමීකරණයක් හදලා ඉවරයි. අපිට සමීකරණය කවුද කියලා අපිට බලා ගන්න නම් xy කියලා කියන්න අපිට ඕන. අපි හදන්නේ xy කියලා කියන්න හදගන්න. समीकरणे දෙපස මාන සැලකීමෙන් අපි හදාගන්න සමීකරණ දෙපැත්ත තියෙන සංකේතවල මාන සැලකීම. ඉතින් බලන්න සමීකරණ මේ පැත්තේ තියෙන f නේ f ගේ මාන මොනවද? මෙතන ලේසියෙන් බලන්න mlt ඍණ දෙකයි.
MLT එක දින දෙකයි. හරිද? සමානයි තේරුම් ගන්න. හරිම ලේසි. ඊට පස්සේ k ගේ මාන නේද? අපි කරන්නේ මෙන්න මේ සමීකරණ මාර්කු වැලියු තියෙන සමීකරණයේ දෙපස මාන සැලකීම. මේ සමීකරණ දෙපැත්තේ මාන සැලකීම. f ගේ මාන f යටින් ලිව්වා. සමාන ලකුණ එකට යටින් ලිව්වා. k කියන එක මාන නැහැ නේ එළියේ මාන රහිත නියතේදී. මාන නැත්නම් ලියන්නේ නැහැ නේද මාන. හරි. m ගේ මාන බලන්න m ගේ මාන කැපිටල් M. එහෙනම් කැපිටල් M විතරක් ලියන්න බෑ. m ගේ මෙතන ඉන්නේ කවුද? x වෙනි බලය. තිබුණේ දෙකෙන් ලියපො. a ගේ මාන කවුද කියන්නේ? LT ඍණ 2. එහෙනම් LT ඍණ 2 y වෙනි බලය. තේරුණාද? අපි මේක තව පොඩ්ඩක් සුළු කරන්න ඕනේ. අපි මේක සුළු කරගමු. නම් මේ පැත්තෙන් කොහොමද තියනවා? MLT ඍණ 2 සමානයි M ගේ x වෙනි බලය 50 සුළුනොත් තමයි L ගේ y වෙනි බලය L ගේ ඍණ 2යි y වෙනි බලය. ඔය උදාහරණ සුළු කරන්න බෑනේ. ඔච්චරනේ සුළු කරපුවා උඩින්. හරි වෙන්න මේක ඊළඟ පියවර. දැන් අපේ දෙපැත්තේ තියෙන මාන නේද? අපි එහෙම ලියමු. දෙපස මානවල හොඳට බලන්න මල්ලියනේ. දෙපස මානවල දර්ශක සමාන කිරීමයි. මම කරන්නේ දෙපැත්තේ තියෙන මානවල දර්ශක සමාන කරන. මේ දෙපැත්තේ එක සමාන මාන තියෙනවනේ. මේ පැත්තේ m ඉන්නවා, අර පැත්තේ l ඉන්නවා. මේ පැත්තේ l ඉන්නවා, මේ පැත්තේ l ඉන්නවා. මේ පැත්තේ t ඉන්නවා, මේ පැත්තේ t ඉන්නවා. සමීකරණේ වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන සමාන මානවල දර්ශක සමාන කරනවා. ඒක මම ලියුවා දෙපස මානවල දර්ශක සමාන කිරීමයි. අපි ඉස්සෙල්ලා මොකද අපිට හම්බෙන්නේ ප්‍රධාන මාන තුනයිනේ. m ගේ, l ගේ, t ගේ. දැන් අපි කරන්නේ මොකද්ද? m ගේ වම් පැත්තේ තියෙන දර්ශකය දකුණු පැත්තේ තියෙන දර්ශකයට සමාන කරනවා. m ගේ වම් පැත්තේ තියෙන දර්ශකය කවුද? මෙතන පේන්නේ නැහැ කියන්නේ එක තියනවා කියන එක. එහෙනම් එක සමානයි. එහා පැත්තේ කවුද? x. මම හරියට ලෙසින් x කියලා ගියා ඉවරයි නේද? l ගේ මේ පැත්තේ කවුද? එකයි නේ. එහා පැත්තේ කවුද? y. y ගේ තන ඉවරයි. මේකවල මේකත් ලියමු. t ගේ මේ පැත්තේ කවුද? ඍණ 2යි. ඍණ 2 සමානයි. කවුද? එහා පැත්තෙන් ඍණ 2යි y. ඉතින් ඒක සුළු කරලා ඍණ 2 බැලීම ඍණ 2 y සමාන 1 කියලා මොනවද දාපුවේ? ආයෙත් දැන් අපි x y කියන්නේ මම ඉවරයි. මොන පේනවද? දෙවෙනි පියවරේදී ඔයගොල්ලන්ට කරලා තිබුණා මොනවද? කරවල නැතුව ඉතින් දෙන්න එපා තාම බලන්නේ. මොනවද කරන්න තිබුණේ? අපි ගත්ත සමීකරණේ දෙපැත්තේ තියෙන පදවල මාන ලිව්වා. ඒක පුළුවන් තරම් උපරිමයට සුළු කරගත්තා. දැන් අපිට තියෙනවා දෙපැත්තේ මාන. අපි දැන් කරන්නේ දෙපැත්තේ මානවල සමාන මානවල දර්ශක සමාන කර ලියන්නේ සමීකරණ ගන්න. ඒ සමීකරණ ගන්නකොට අර අපි ඉස්සෙල්ලාම ගත්ත xy වගේ දේවල් වල අගයන් අපිට විසඳලා එනවා. සමහර වෙලාවට අපිට සමීකරණ විසඳීමක් සමගාමී සමීකරණ විසඳීමකට යන්න සිද්ධ වෙනවා. දැන් හරිද? මම ගණන් තුන්වෙනි අවසාන පියවරට එනවා. දැන් අපි කරන්නේ මොනවද? මේව අගයන් අපි දැන් දන්නවා x ගේ සහ y ගේ මේව අගයන් අපි ආදේශ කරනවා කැපිටල් A ට ආදේශය. අපි කැපිටල් A ට ආදේශ කරොත් කැපිටල් A සමීකරණ දිනු කොහොමද? f සමානයි k වතාවක් m ගේ x වෙනි බලය. බලන්න m ගේ x වෙනි බලය වෙනකොට x ගේ අගය ලියනවා 1යි. a ගේ y වෙනි බලය. a ගේ y වෙනි බලය වෙනකොට ලියන්න පුළුවන් y ගේ අගය ගන්නවා 1යි. නමුත් අපි තව දන්න දෙයක් තියෙනවා නේද? අපි ලියන්නේ මේකේ k මාන රහිත නියතයේ යගේ එකක් නිසා. අපි ලියන්නේ f සමානයි 1 වතාවක් m ගේ පළවෙනි බලයයි a ගේ පළවෙනි බලයයි. දැන් මේක වලට එක වැඩක් නැහැ එක වැඩක් නැහැ. ඒ කියන්නේ මෙන්න නිසා කොටු ඇතුලේ ලියන තිබුණ සමීකරණය මොකක්ද මේ කියන සමීකරණය f සමානයි m. ඒ උගසල ඔය ටික තමයි කියන ඉල මැනේජ් කරන් ලස්සන්ට ලියන්න ඕන. ලියන්න කලින් ආයෙ බලන්න මම කෝඩ් එකේ ලියලා තියෙන්නේ මේක ලියන්න ඕන පියවර 3. එතකොට මේ දෙන පළවෙනි ස්ටෙප් එක. හරියට ෆලෝ කරලා පළවෙනි ස්ටෙප් එකේදී මොනවද තියෙන්නේ? සංකේතවල මාන ලියන්න වෙනවා. කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද කියලා ලියන්න වෙනවා. ඒක එකම සමානුපාතිකතාවකට ගේන්න. නියතයේ මාන රහිත නියතකින් ගුණ කළ සමීකරණයක් බවට පත් කරගන්න. ඒක තමයි පළවෙනි ටිකේ. හරිද? දෙවෙනි ටිකේ තියෙන්නේ අපි ගත්ත සමීකරණය දෙපස මාන සලකන්න ඕන. හැබැයි මේක නම් පුතේ පැහැදිලිව ලියන්න ඕන. අර කලින් මාන විශ්ලේෂණවලදී සමහර අය කියපු ස්ටෙප් වල ලිව්වේ නැහැනේ. එහෙම කරන්න බෑ. මේක නම් මේ විදිහටම ලියන්න ඕන. හැබැයි මේක දිහා බලන් ලියන්නත් එපා. දෙපැත්තේ මාන සමාන කරා. ඊට පස්සේ මේ තුන්වෙනි පියවර. මගේ හොඳට තේරුම් ගන්න ඔළුවේ කල්පනා කරලා.
යන්න පුළුවන් නේද? එන්නේ කොහොමද නවත්ත ගන්න උතනින් නවත්තගෙන ඒක දිහා බලන්න එපා. තිබුණු දේවල් ටික කල්පනා කර බල පිළිවෙලට ලියන්න. හරිද? next training ෂොට් ඔතනින් නවත්තගෙන ඔක ලියාගමු ඉස්සෙල්ලාම හොඳට. හරිද? එතකොට මේක හරියට ලියුවද? සම්පූර්ණ හොඳම දේ තමයි තමන් තනියම කරන එක. මම කලින් කිව්වා වගේ නේ දැන් ඊළඟ සමීකරණ ටික ගොඩනගද්දී පෙරලා බලන්න එපා පළවෙනි එක කරේ කොහොමද නේ පෙරලන්න දෙයක් නැහැ. ඔක නම් 66 වෙනි කරන්න ගියාම මම පේනවා ටෙස්ට් එක. පුළුවන් නම් තමන් බුද්ධිමත් වෙන්න තමන් කල්පනා කර ලියන්න තිබිච්ච දේවල් ටික. පොඩ්ඩක් කොහොමද කරන්න බැලුවට කමක් නැහැ මිනිස්සරේ. නමුත් ඒක දිහා බලාගෙනම ලියන්න එපා කියලා තමයි මම කියන්නේ. හරිද? ඔන්න ක්‍රමය. අපි ගන්න ටිකක් හදාගෙන යනකොට තමන්ට ඔකේ මේව හරියනවා. එහෙනම් දැන් කරන් තියෙන 66 වෙනි ගාන හදනවා. නමුත් 66 වෙනි ගානෙත් යන වරහන් ඇතුලේ යන ඩෙලිවර් වෙච්ච තැන වරහන් ඇතුලේ දාගන්න වෙනකොට මෙන්න මේ කතාව එහෙම මොකද මම දෙන්න ඕන කේගේ යගේ නැත්තම් මම හදන්න බැහැ නේද? එතන දාගන්න මේ වරහන් ඇතුලේ මෙහි මාන රහිත නියතේ අගය මෙහි මාන රහිත නියතේ අගය 66 වෙනි ගාන. එකකි මෙහි මාන රහිත නියතේ අගය එකකි. එහෙනම් දැන් මෙහෙම කරමුද? මේ ස්ක්‍රීන් එක මෙහෙම මෙතනින් නතර කරලා තනියම ලියමු. තනියම සමීකරණයක් බලමු. ඊට පස්සේ ප්ලේ කරලා බලන්න වීඩියෝ එක. තමන් ලියපු දේවල් හරියටම හරිද? එතකොට තමන් හරියට සමීකරණ ගත්තොත් හිතට මාර සතුටක් දැනෙවි. තමන් ගත්ත සමීකරණය හරි කියලා. පටන් ගමු එහෙනම්. ස්ක්‍රීන් එක නවත්තලා තනියම ලියන්න කිසි කලබලයක් නැහැ, තරංගයක් නැහැ. හරියට ලියන්න. ඒ ඉවර කරලා ඉවර වෙලා අපි බලමු. ඒක. හරිද? 66 හදලා ඉවරයි. ප්‍රශ්නකට අවසන්ද? බලමු. තමන්ට හොඳට විශ්වාසයි. අපි බලමු. සමීකරණය තමන් ගන්න එක හරියද? ලියපු පියවර හරියද? මම ලකුණු දානවා. ඒ විදිහට අපි ලකුණු දාගෙන බලමුනේ. ඒක හොඳයි. දැන් මේක කියනවා පළවෙනි එක ගන්නවා පළවෙනි අපේ පියවර අපි ලියුවා සංකේතවල මානනේ. සංකේතවල මාන. දැන් මේක කියන විදිහට අපිට හම්බෙන්නේ සංකේත තුනයි. එකක් කැපිටල් E, අනිත් එක M, අනිත් එක C. E කියලා කියන්නේ ශක්තියක්නේ. ශක්තිය මාන ml වර්ග T ඍණ 2යි. මාන එකකින් කර මම කියනකොට කොල්ලේ කියව හරිද කියලා. M කියන්නේ ස්කන්ධයක්, ස්කන්ධේ මාන කැපිටල් M. C කියන්නේ ප්‍රවේගයක්, ප්‍රවේගයේ මාන LT ඍණ 1යි. ආලෝකයේ ප්‍රවේගයක්. අපි කියනවා තවද අපි ගන්න කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද? කැපිටල් E සඳහා ප්‍රකාශනය M ගේ x වෙනි බලය මගින්. කැපිටල් E සඳහා ප්‍රකාශනය C ගේ y වෙනි බලය මගින්. මේ දෙකම එකම සමානුපාතිකතාවක් තුළ දානවා. E සමානුපාතිකයි M ගේ x වෙනි බලය C ගේ y වෙනි බලය. දැන් සමීකරණයක් වඩපත් කරනවා එම නිසා E සමානයි k වතාවක් M ගේ x වෙනි බලය C ගේ y වෙනි බලය අපේ කැපිටල් A සමීකරණය. අපි ලියනවා මෙහි k අනු මාන රහිත නියතයකි. හරිද? පළවෙනි පියවරෙන් පළවෙනි ස්ටෙප් එක හරියට තමයි. ඊට පස්සේ අපේ සමීකරණයක් තියෙන මේ වචන වලින් ලියන්න ඕන. ලියන්න තුනක් ගන්න දුන්නු තේරුම් ගන්න නැහැ.
සමීකරණයේ දෙපස පදවල මාන සැලකීමෙන් මොකක්ද කරන්න කියලා දෙන්න ඕනේ. ඒතර සමීකරණයේ දෙපැත්ත අපිට පද විදිහට හම්බ වෙනවා එක්කෙනෙක් එන්නේ. එම්ගේ මාන මේ තියෙන කලින් මාතු කරගන්න යන්න මෙතන තියෙන්නේ. මෙතන කරලා ලියාගත්ත එක බලන්න ලේසියෙන් කැපිටල් E මාන කියලා කියන්නේ ml වර්ග t ඍණ 2 සමානයි. කේට මාන නැහැනේ. මාන රහිත නියතයක් මෙයාට අගයක් විතරයි තියෙන මාන නැහැ. mගේ මාන කැපිටල් M නේ මෙතනින් බලන්න තිබුණා. හැබැයි දර්ශකයේ x නේද? රසීගේ මාන දන්නවා LT ඍණ 1යි LT ඍණ 1 y වෙනි බලය. චුට්ටක් සුළු කරන්න පුළුවන් නේද? m l වර්ග t ඍණ 2 සමානයි m ගේ x වෙනි බලය වතාවක් l ගේ y වෙනි බලය t ගේ ඍණ y වෙනි බලය. ඔතනින් නේද සුළු කරන්න දෙයක් නැහැ. ඕකේ නේ. උපරිමයට සුළු වෙලා ඉවරයි. දැන් මොකද කරන්නේ? දෙපැත්ත තියෙන මාන නේද? දෙපස මානවල දර්ශක සමාන කිරීමයි. දර්ශක සමාන කිරීමයි. ඒ වලට පේනවා කොහොමවත් අපේ මාන ලියුමේ සමස්ත ප්‍රකාශනයේ ඇතුළේම තියෙන මාන තුනයි ප්‍රධාන වර්ග තුනක් නේ සෙට් වෙලා තියෙනවා කවුද M L E. ඔකට මම තව දෙයක් කියනවද? අපිට මෙන්න මේ විදිහට අපි ගන්න ප්‍රකාශනය ඇතුලේ මාන කී දෙනාද ඉන්නේ? 3 දෙනා නේද? මාන 3 දෙනා නම් ඉන්නේ අපිට උපයෝග ගන්න පුළුවන් නොදන්න පද තුනයි. නොදන්න පද කියන්නේ අපි නොදන්න පද විදිහට ගන්න x සහ y නේද? ඒක යකියන් හොයාගෙන නේද මේ යන්නේ. අපිට එන්නේ මාන 3 දෙනයි නම් අපිට උපරිමයෙන් නොදන්න පද ගන්න පුළුවන් 3යි. හරිද? ඒකවට හිතන්න අපිට තියෙන්නේ අපේ මේ ලියුම මාන එහෙම ලියුම මේ ප්‍රකාශනයට එන්නේ නැත්නම් විතර පදවල මාන ලියනවා නේද? ඒක බලන්න පුළුවන්. ඒතර ඉන්නේ m පදයි l පදයි t පදයිනේ. උතර උඩට තියාගන්න ඉස්සරහට හදන ගණන් වලදී වැදගත් වෙයි. නැත්නම් වලදී තියෙන ප්‍රවණතාව ඉතාමත්ම වැඩි. ඒවනේ හරි. මෙහෙම මම කියන්නේ අපි මෙහෙම මාන ලියුම මේ කියන මාන වර්ග තියෙනවානේ. මාන වර්ග ඔක්කොම ඉන්නේ 3යි නම් ඔයගොල්ලන්ට මෙතන ගන්න පුළුවන් x y z කියලා නම් 3ක් දක්වා උපරිමය ගන්න. උපරිමය 3 කියන්නේ දෙකක් ගන්න පුළුවන් කියන එක. නොදන්න පද නිකන් හිතන මාන එන්නේ 1 2 3 වර්ග 3යි. මාන වර්ග 3ක් එද්දී ඔයාලා නොදන්න පද 4ක් ගත්තොත් කවදාවත් ඒ ප්‍රකාශනය විසඳන්නේ නැහැ. නිකන් හිතන ඔයගොල්ලෝ මෙහෙම පදවල මාන ලියන්නේ ඔයාලට එන්නේ මාන වර්ග 2යි කියලා එල්සාට විතරයි කියන්නේ. ඔයාලට උපරිමයෙන් ගන්න පුළුවන් නොදන්න පද 2ක් විතරයි. ඔයගොල්ලෝ උතර නොදන්න පද 3ක් අරගත්තොත් කවදාවත් ඒක විසඳන්නේ නැහැ. ඒක ඔළුවේ තියාගන්න මෙතනින් ඉස්සරහා ඊළඟ ගණන් ටික හදන්න. හරියට හදන්න බලමු මේකේ m ගේ බලන්න මෙතෙන් 1යි. සමානයි එහා පැත්තෙන් x 2යි. එහෙනම් කියලා x කියගේ විත් ඉවරයි මේකෙත් නේ. l ගේ මේ පැත්තේ 2යි. එහා පැත්තේ y. අන්න කෙනෙක් y ගේ විත් ඉවරයි. අපි මේක දීලා දාමු නේද? t ගේ මේ පැත්තේ ඍණ 2යි. එහා පැත්තේ ඍණ y. ඉතින් හරියට ඍණ එකේ මේක මේකම නේද? අයන අපේ තුන්වෙනි පියවරට කියනවා මෙම අගයන් කැපිටල් A ට ආදේශයෙන් වань කැපිටල් A ට ආදේශ කරොත් කැපිටල් A සමීකරණ තිබුණා E සමානයි K වතාවක් M ගේ x වෙනි බලය කියන්නේ M ගේ 1යි C ගේ y වෙනි බලය කියන්නේ y වෙනකොට 2යි එහෙමද තවද අපි ඉගෙන ගත්තා අපි දුන්නා වෙනම මේකේ k කියන මාන රහිත නියතයකගේ එකක් නිසා ලස්සනලිය E සමානයි එක වතාවක් m ගේ පළවෙනි බලයයි c ගේ 2යි. ඉතින් එකකින් වැඩක් නැහැ නේද? එම නිසා කොටුව ඇතුලේ යන්න පුළුවන්. ඔතන එන සමීකරණය කවුද? E සමානයි mc1. මේක ඔයගොල්ලෝ අයින්ස්ටයින් සමීකරණය කියලා හඳුන්වන්නේ මේක නේද? අයින්ස්ටයින් සමීකරණය සමාන mc1. අයින්ස්ටයින් සමීකරණ මම අරලා පොදු කරා මාන වලින් ගන්නේ කොහොමද? බලන්න තමන්ගේ ලියක් දෙවෙච්ච අඩුපාඩු මොන හරි තියෙනවා. අපි ඉතින් කරන්නේ ලහෝ දාගෙන ඉමුද අඩුපාඩු දෙන්න මේ පද තුනම ලියලා තියෙනවා නම් එක ලකුණයි. හරිද? මෙන්න මේ කොටස් තුනම හරියට තියෙනවා නම් එක ලකුණයි. මේ වගන්තිය තියෙනවා නම් එක ලකුණයි. මේ මාන ප්‍රකාශන දෙක කියන්නේ සමාන කරලා හරියට ප්‍රකාශනය යවන්න තියෙනවා නම් එක ලකුණයි. මෙන්න මේ තුන් දෙනා ඉන්නවා නම් එක ලකුණයි. ඒක ආදේශ කරලා තියෙනවාට එක ලකුණයි. ඒ වගේ සමීකරණ ලකුණු දෙකයි. ලකුණු ගියත් ඒවා 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අර ප්‍රශ්න ටිකකින් දාන්න 8න් කීයද කියලා. මොකද මේකෙත් ගණන් ටික ඔක්කොම හදලා කලින් වගේ මට ඒකේ ෆොටෝස් දාගෙන වන්න ඕන WhatsApp කරන්න ඕන.
එතකොට මම ඔයගොල්ලෝ බලුවා සමානයි. ඒකයි මේ කරන්නේ. අඩුපාඩු තියෙන කෙනෙක් ඉන්නවා නම් හදාගෙන ඉන්න. තමන් අඩුපාඩු නැත්නම් අපි යනවා ප්‍රශ්නෙක 67 හදාගන්න. 67 පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඔබ කියනකොට හදලා ගන්න. මේක අඩුපාඩු තියලා හදන්න ඉන්නේ ඉස්සෙල්ලා. හරි 67 වෙනි එක මෙහෙම හදාගන්න. ස්කන්ධයේ සිම්පල් m සහ එතන ඔයගන්ට කඩු වෙනවා හොඳ. ස්කන්ධයේ සිම්පල් m සහ කියලා පොඩි කමාන්දර උඩින් ලියන්නේ අරනේ. විශිෂ්ටතා පදාරිතාවය C1. විශිෂ්ටතා පදාරිතාවය C1. right. ඊට පස්සේ දැන් කම්මැලි නේද ඔක මේ අපෝ වචනේ ලියලා ඉන්න මෙහි මාන රහිත නියතේ අගය එකක කියලා එක කෙටියෙන් ලියන්න වරහන් ඇතුලේ පොඩි වරහන් දාලා නේ නේද මම කියන්නේ. ඔතන වරහන් දාලා ලියා ගන්න k සමානයි 1යි. වරහන් දාලා ලියා ගන්න k සමානයි 1යි. එහෙනම් දැන් කලින් වගේ 67 වෙනි ගාන තනියම හදමුද ස්ක්‍රීන් එක නවත්තලා. හොඳට කියවලා තේරුම් ගන්න. තේරුම් ගන්න හෙමින් ගාන හදලා බලන්න අවසාන වෙලා සමීකරණේ කොටුව ඇතුලේ ලියන්න. ඊට මම මේ වගේ බෝඩ් එකේ හදලා පෙන්නනවා. හදුවෙන් පස්සේ එන උත්තරයයි තමන් ගත්ත සමීකරණය හරි කියන්නේ කොච්චර විතර සතුටක් දැනනවද? මීට කලින් නොකරපු දෙයක් තමන් තනියම කරලා නිවැරදි පිළිවෙලට නේ. දකුණු දැම්ම වටෙන් වට වෙනවා. එතනින් එහා දැන් තවත් අපිට කරන්න ඕනේ නැහැ නේද? පටන් ගමුද ස්ක්‍රීන් එක නවත්තලා. ඒ බාහිරවල් තනියම ගණන් හදන්න ඕනේ. තනියම ගණන් හදලා ඒක හරියනකොට දැන් ගත්ත සමීකරණය හරියනකොට කොච්චර විතර විශ්වාසයක් එනවද? ඒක තමයි ආත්ම විශ්වාසනේ. තමවුවත් යාළුවෙක්ගේ පොත දිහා බීබි බලන්න ඕනේ නැහැ. හදලි වරයිද ඉවරවද? හරි හදලි වරයිද බලමු. ප්‍රශ්න 67. මේකේ මේ ක්‍රමයේ මම දකින්න එක වාසියක් ඔයාලට කිව්වා. අර ෆිසිකල් පන්තියකට වඩා වේගෙන් මම හිතන සිද්ධාන්ත ආවරණය වෙනවා. එකක්. අනිත් දේ සිද්ධාන්ත පන්තියක ගියාම හිතන අපල අවදේශම ළඟ ඉන්න ලෝක සමහරලාට පොත දෙබිලා බලනවා. එයා මත යැපෙන්න පුරුදු වෙනවා. අපේ ගෙදර තනියමනේ. මම තමන් කොච්චර තනියම තමන්ගේ වැඩ ඩික් කරගන්නවද කියලා. ඒකත් ලොකු දෙයක් නේ. ඒකත් තමන්ගේ ආත්ම විශ්වාසයට සෑහෙන වටිනවා. බලමු ප්‍රශ්න 67. මේකේ තියෙන්නේ මේ සංකේත අතුරු ගන්න පුළුවන් නම් පරිවර්තන සංකේතවල මාන. සංකේතවල මාන. මේක සංකේතයකට හම්බ වෙනවා එකක් ඩෙල්ටා Q. අනිත් එක සිම්පල් M. අනිත් එක මම දුන්නා විශිෂ්ටතා පදාරිතාව C වල. C කියන්නේ විශිෂ්ටතා පදාරිතාව. අනිත් එක කෙනා ඩෙල්ටා තීටා. අපිට තියෙන එක්කෙනාගේ මාන මොනවද කියලා පරීක්ෂා කරන්න. බලන්න ඩෙල්ටා Q කියන්නේ ගානම කියන තාප ශක්තිය. තාප පැත්තකින් තියුවොත් ශක්තිය මානෙ මෙල් වර්ග තීරින දෙකක්. M කියන්නේ ස්කන්ධයක් නේ. වගන්තිය කියනකොට තමයි තේරෙනවා නම් එයාගේ මාන කැපිටල් N. C කියලා කියන්නේ මේක විශිෂ්ටතා පදාරිතාවයක්. විශිෂ්ටතා පදාරිතාවේ මාන අපි හෙව්වා. අර මාන විශ්ලේෂණ අපට කරලා බලුවොත් අහු වෙනවා. L වර්ග තීරින දෙකයි තීටා ඍණ එකයි. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනසක්. උෂ්ණත්ව වෙනසක මාන උෂ්ණත්වයක් නේ භෞතික රාශියක වෙනස කියන්නේ භෞතික රාශියක තීටා. දැන් මම මේක දිහා බලනකොට පේනවා කලින් වගේ මේක විතර M L T තීටා මාන වර්ග හතරක් තියෙනවා නම් අපිට මේක ඕන නොදන්න පද හතරක් තුනක් ගන්න විදියක් තියෙනවා නේද? උපරිම නොදන්න පද හතරක් ගන්න පුළුවන්. ඊට වැඩිය නම් ගන්න බෑ. එහෙමොත් විසඳන්න බැරි වෙනවා. එහෙනම් අපි ඊළඟ පියවරට යනවා. මම ඊළඟ පියවර කොහොමද? කවුරු සඳහා ප්‍රකාශනයද? ඩෙල්ටා Q සඳහා ප්‍රකාශනය M ඇසුරේ. මම M ගේ A වෙනි බලය. ඩෙල්ටා Q සඳහා ප්‍රකාශනයක් C ගේ B වෙනි බලය. ඩෙල්ටා Q සඳහා ප්‍රකාශනයක් ඩෙල්ටා තීටාගේ C වෙනි බලය. මම ABC කියලා ගත්තා බලන්න. එහෙනම් මේක එකම සමානුපාතිකතාවයට දැම්මා. ඩෙල්ටා Q සමානුපාතිකයි M ගේ A වෙනි බලය C ගේ B වෙනි බලය ඩෙල්ටා තීටාගේ C වෙනි බලය.
හරිද? ඕනනම් එහෙම ගන්න නැත්නම් PQR කියලා ගන්න පුළුවන්. මම PQR කියලා මෙයාගේ P වෙනි බලය, මෙයාගේ Q වෙනි බලය, මෙයාගේ R වෙනි බලය. ඒක තමයි දාන්න වෙන්නේ එහෙමනේ. තමන්ට කැමති එකක් ගන්න අයිතියක් තියෙනවා. ඕන එකක් ගන්න. එක්ක X Y Z. පුළුවන් එක එහෙම මෙයා සමීකරණයක් පොඩ්ඩක් කරමු. එක පැත්තක් නියතකේ ගුණ කරන්නේ. දැන් ඩෙල්ටා Q සමානයි K වතාවක් M ගේ P වෙනි බලය C ගේ Q වෙනි බලය डेल्टा थीटा के R वेनी බලය. අපි යමු මේකේ යමු මාන රහිත නියතයකි. හරි නේද? ඊළඟ පියවරට අපි යනවා. මොකද අපි ඊළඟ පියවරනේ සමීකරණයේ දෙපස පදවල मान සැලකීමෙන් මොනවද සමීකරණ දෙපැත්තේ තියෙන පද මේ පැත්තේ ඩෙල්ටා Q ගේ මාන දන්නවා අපි පෙරලා දැන් නම් මෙතන තියෙනවා නේද මම ලියා ගත්තේ පහසුවට m l වර්ග t එක දෙකයි මොකද p q r කියලා දන්න පද තුනක් ගන්න පුළුවන් මොකද උපරිමයේ හතරක් ගන්න පුළුවන් මේ අපිට තුනක් ගන්න එක ප්‍රශ්නයක් නෑ සමානයි k ට මාන නැහැ ඊළඟ තියෙන මාන නම් දෙකක් තියෙනවා m ගේ මාන දන්නවා කැපිටල් M m ගේ p වෙනි බලය C ගේ මාන දන්නවා L වර්ග T ඍණ 2යි θ ඍණ 2යි ඍණ 1යි. එයාගේ Q වෙනි බලය. ඩෙල්ටා θ ගේ මාන දන්නවා θ ගේ R වෙනි බලය. දැන් පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් අපි උඩරම එකක් සුළු කරගත්තොත් මෙහෙම නේද M L වර්ග T ඍණ 2 සමානයි M ගේ P වෙනි බලය. L ගේ 2යි Q වෙනි බලය. Q ගේ මේ ඔක්කොම ගොඩ වෙනවනේ. T ගේ ඍණ 2යි Q වෙනි බලය. θ ගේ ඍණ Q වෙනි බලය, θ ගේ R වෙනි බලය. අර මෙතන තව සුළු කිරීමක් තියෙනවා නේ. දෙන්නගේ පාද සමානයි ගුණ වීමක් නේ. එහෙනම් දර්ශක එකතු වෙනවා. එහෙනම් එහෙම පියවරක් සුළු කරන්න පුළුවන්. M L වර්ග T ඍණ 2 සමානයි M ගේ P වෙනි බලය, L ගේ 2යි Q වෙනි බලය, T ගේ ඍණ 2යි Q වෙනි බලය ගේ පාද සමානයි දර්ශක එකතු වෙනවා ඍණ Q ධන R ඒ කියන්නේ R ඍණ Q නේ R ඍණ Q වෙනි බලය දැන් අපිට දෙමු දෙපැත්තේ මාන දැන් අපි කොහොමද ලියන්නේ දෙපස මානවල දර්ශක සමාන කිරීමෙන් අපිට මේකේ මාන චෙක් කරන්න කියලා කියනවා. M ගේ ඉන්නවා, L ගේ ඉන්නවා, T ගේ ඉන්නවා, θ ගේ ඉන්නවා. ඒ වගේ අපිට හතර දෙනෙක් ඉන්නවා. M ගේ මේ පැත්තේ 1යි. එහා පැත්තේ P. එහෙනම් P ගේ හොයන්න ඉවරයි. අපි P ගේ හොයන්න ඕන, Q ගේ හොයන්න ඕන, R ගේ හොයන්න ඕන. දැන් P ගේ හොයන්න ඉවරයි. L ගේ මේ පැත්තේ 2යි. එහා පැත්තේ L ගෙන් 2යි Q. වැඩි කොට. මම මේක එක සමීකරණයක කියලා දාන්න රිලේෂන් හරි දියුවා. Q ගේ හොයන්න ඉවරයි. දෙකෙන් බෙදලා දෙපැත්ත වෙන Q සමාන 1යි. Q ගේ තුන් ඉවරයි. නම් අයන දෙක R ගේ තමයි. ඒක මේ පැත්තෙන් ඍණ 2යි Q සමානයි. ඍණ 2 සමානයි. එහා පැත්තෙන් ඍණ 2යි Q. ඉතින් ඒක වැඩක් නැහැ. Q ම තමයි ඉතින් එන්නේ. θ ගේ මේ පැත්තේ මාර වැඩේනේ. මේ පැත්තේ θ එක නෑ. ඔව් θ එක නෑ. θ එක නෑ කියන එකේ තේරුම 1යි කියන එකනේ. මම මෙතන ඉස්සරහ කියන හරියට අපි පිටිපස්සේ මොන්නේ. දැන් ඒ මොකද වෙන්නේ නැතවල පැටලෙන්නේ. මෙතන තියෙන්නේ ML වර්ග T ඍණ 2යි කියලා නේ. දැන් මේ පැත්තේ θ එක නෑනේ. θ එක නෑ කොහොම සමහර ළමයි පුරුදු වෙනවා බිඳුව කියලා. බිඳුව නෙමෙයි. θ එක නෑ කියලා කියන්නේ θ එක ඉන්නවා බුද්ධිමත් ළමයිට එක. නේද? මෝඩ ළමයි තමයි බිඳුව කියලා ලියන්නේ. බලන්න තමයි මෙතන සුළු කරද්දි බිඳුව කියලා නම් ලියුවේ පොඩක් ඔළුව අත ගාලා බලන්න අන් දෙකක් ඇති. එතන දෙක එන්න පටන් ගන්න ඇති. බිඳුව කියලා ලියුවා නම්. මෙතන θ එක පේන්නේ නැහැ කියලා කියන්නේ තමයි බුද්ධිමත් නම් Taman දන්න එතන තියෙන එක. එක කියන්නේ ඕනම දෙයක බිඳුවෙනි බලය නේද? එහෙනම් මෙතන පේන්නේ නැති බුද්ධිමත් ළමයින්ට පේනවා මෙතන θ එක කියනවා θ ගේ බිඳුවෙනි බලය විදියට. මොකද θ ගේ බිඳුවෙනි බලය කියන්නේ එකයි එක කියන එක පිළියන්නේ නැහැ. දැන් තේරුණා? එහෙනම් මෙතන θ ගේ තියෙන්නේ බිඳුවෙනි බලය නේද? θ බිඳුව කියන එක නෙමෙයි අපි අදහස් කරේ නේද? θ ගේ දර්ශකය බිඳුවයි. දර්ශකය මේ පැත්තේ θ ගේ දර්ශකය එහා පැත්තේ θ ගේ දර්ශකයට අපි සමාන කරනවා.
එහෙනම් මේ පැත්තේ ඒක බිඳුවයි. බිඳුව සමානයි. මේ තර්කයට බිඳුව ලියපුවා තමයි හරි. එතකොට මෙතන නැහැ කියලා එකයි කියලා ලියුවා වැරදි. සමහර වෙලාවට නෑ අතීත නෑ මේක තීත නෑ කියලා එකයි කියලා ලියනවා. එක නෙමෙයි ඊට බිඳුවේදී බලන්නේ. බිඳුවේදී බලය කියන්නේ එකයි. හැම පැත්තකින් R වෙන කියනවා. මේ තියෙනවා දෙවෙනි සමීකරණ. එතකොට නේද? සමහර අය මෙතන තීටෙක් නෑ කිව්වම එකයි. එහෙනම් එකයි කියලා ලියුවා. අර එකයි කියලා ලියපුවා ළමයින්ට තමයි කියන්න ඕන නම් ඔතන බිඳුව ලියපුවා නෙමෙයි එක ලියපුවාට තමයි ඔළුවට ගාලා බලන්න අන්න දෙකක් ඇති. එක සමාන R වෙන කියනවා. ඒගොල්ලෝ කියනවා මේ R ගෙන් Q අඩු නම් බිඳුවක් වැඩිලා නම් මොකද වෙන්න ඕන? R ගෙන් Q ගෙන් එක සමාන වෙන්න එපා. දෙක රින් දෙක බිඳුවයි. ඒක වලින් තුන බිඳුව. හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ R ගෙන් Q ගෙන් සමානයි. Q සමානයි කොච්චර? එකයි. Q සමානයි. එකයි නම් R සමානයි කොච්චර? එකයිනේ. ඒක කොළවල ලියන්නේ ඉස්සරහම ගන්න සමගාමී සමීකරණ නෙමෙයි. එහෙනම් දැන් අපි ලියන්න වෙනවා 1 සහ 2 විසඳීමෙන්. 1 සහ 2 විසඳීමෙන්. අපි මේක විශ්ලේෂණය කරලා ඉවර මේව විසඳුවොත් මට මේක වෙනවා p සමානයි 1යි තමයි q සමානයි 1යි විසඳුවනේ ඒක මෙතන කියලා විසඳුවා r සමානයි 1යි දැන් පුළුවන් අපිට ඊළඟ පියවරට යන්න මේවා අගයන් කැපිටල් ඒට ආදේශයෙන් capital A සමීකරණයට ආදේශ කරනකොට අපි capital A සමීකරණ තියනවා capital delta Q සමානයි K වතාවක් M ගේ P වෙනි බලය කියන්නේ එකයි. C කියන්නේ Q වෙනි බලය කියන්නේ එකයි. delta theta ගේ R වෙනි බලය කියන්නේ එකයි. නමුත් අපි දන්නවා මේකේ K සමානයි කාටද එකක් නිසා අන්න අපිට කෙලින්ම කියන්න පුළුවන් නිසා delta Q සමානයි MC delta theta. ඔන්න සම්මත සමීකරණය. බලන්න තමයි හරියට මේක ගත්තද. අපි කලින් වගේ ලකුණු ගන්න බලමු. මෙන්න මේ ප්‍රකාශන ලියපුවාට එක ලකුණයි. මේක ලියුවා නම් එක ලකුණයි. මෙන්න මේ වගන්තියත් එක්ක මේ සමීකරණය ගත්තා නම් තව ලකුණයි. මෙතන මාන හරියටම සමාන කරලා මම වගේම මේ ඉලක්කම් ටික හරියට උසුරු වෙලා තියෙනවද බලන්න එක ලකුණයි. ඒවයි දර්ශක ටික හරියටම සමාන කර ප්‍රකාශන තියනවද බලන්න එක ලකුණයි. අගයන් ටික හරියටම හොයාගෙන තියනවද බලන්න එක ලකුණයි. ආදේශ කරලා තියනවද බලන්න එක ලකුණයි. සමීකරණ නිවැරදිවවද ලකුණු 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔවුනම තියෙනවද? බලන්න 9 කීයද කියලා. හරි අඩුපාඩු තියනයි හදාගන්න දැන් 9ක් තිබිලා. සමීකරණයත් හරියට ආවම විතර පට්ට ගැම්මක් අපි කියන්නේ. ඒක තමයි වෙන්නේ මොනවාම ආත්ම විශ්වාසයක් වෙන බලන්න ගණන් ගන්න පුළුවන් කියන්නේ. අඩුපාඩු තියන අය හදන්න. හරි ඊට පස්සේ ප්‍රශ්නක 68 හදන්න යන්නේ. එහෙනම් ප්‍රශ්නක 68 නියත දෙන්නම් වරහන් ඇතුලේ දාගන්න k නියතය අගය k සමානයි 2.5. 68 වරහන් ඇතුලේ දාගන්න k සමානයි 2.5. එහෙනම් දැන් ගණන් තුනක් හදලා දෙකේම තියෙනවා. එහෙනම් ලියන්න ඕන පියවර දන්නවා, හිතන්න ඕන විදිය දන්නවා. පටන් ගමු වැඩි. ස්ක්‍රීන් එක නවත්තමු. නවත්තලා ඉවර වෙලා ගණන් දිගට හදාගෙන යමු. ප්‍රශ්නාංක 68. අද ඉවර වෙලා ප්ලේ කරලා බලන්න. හදලා ඉවරයි නේද? වීඩියෝ එක ප්ලේ කරලා හදලා ඉවර නිසා නම් බලවද? දැන් රසායන බලන් ඉන්නේ. තමන්ගේ සම්පූර්ණ ලකුණු ටිකක් ඇවිල්ලා සලයි කරන්නේ. ඒක ආවනම් අන්න වැඩේ කොට. එහෙම කියලා. අනේ කොහොමද සලයි කරන්නේ? මම ආත්ම විශ්වාස කියන එක හිමින් හිමින් හදන්න ওই විදිහට.
මට ගියා විශ්වාස කෙනෙකුට නැගී උදව් ක්‍රමයේ තමයි අර ඒ වගේ දෙන අභියෝග රචනා ප්‍රශ්න සෙට් එක. දැනට යාන්ත්‍ර විද්‍යාව පටන් ටිකක් ඉස්සරහට යනකොට රචනා ප්‍රශ්න දෙන්න පුළුවන් වෙන්නේ. ඒක ලියන්න ලියලා ඉවර වෙලා උපරම මට්ටමට එමු. හොඳ මොලේ පාස් පේපර් කරන්න යන්න එපා. ඒක තමයි පේපර් ක්ලාස් එකේ ඉන්නවනම් කරන්න එපා. ඒතර පාස් පේපර් එක මම ටෙස්ට් එකක් විදිහට පාස් පේපර් එක කරනවා. මොකද ඒක තමයි හොඳම විභාග මට්ටම ඒක. විභාග මට්ටමේ ගානක් අනියම හදනවා. ප්‍රශස්ත ලකුණු මට්ටමක් ගන්න පුළුවන් නම් ඒක තමයි සුපිරිම නේ. ඒක තමයි පොදාම් විශ්වාසය භෞතික විද්‍යාව අනාගන්න නැතුව කරන්න පුළුවන් කියන්නේ. අපේ නම් ප්‍රශ්න 68 බලන්නේ. प्रश्न 68 मैं इसलिए संकेतवල මාන ඒක සංකේත ගත්තොත් ඔයගොල්ලෝ කැපිටල් T තියනවා L තියනවා G තියනවා T කියන්නේ කාලයනේ කාලය මාන T L කියන්නේ දිග කැපිටල් L G කියන්නේ තරණ ගුරුත්වත්වරණ ක්‍රයිටීරියා දෙකක් කවුරු සඳහා ප්‍රකාශනයක්ද ළමයි තවද කවුරු සඳහා ප්‍රකාශනයක් T සඳහා ප්‍රකාශනයක් L මගින් L xy වලේ G y වලේ අවුලක් නැහැ ඔක්කොම තියෙන්නේ අනුදන්න පද දෙකයිනේ LT මාන වර්ග දෙකයි මාන වර්ග දෙක නිසා මට කොහොමද යන්න පුළුවන් උඩරිම නොදන්න පද දෙකයි මම මොකද එකක් නැහැ එහෙනම් ඒ නිසා මම ඔක්කොම එකව සමානුපාතිකතාවක් තුළ ගම T සමානුපාතිකයි L ගේ x වෙනි බලය G ගේ y වෙනි බලය සමීකරණය වලපත් කරලා එක පැත්තක් මාන රහිත නියතයකින් ගුණ කරලා T සමානයි k වතාවක් L ගේ x වෙනි බලය G ගේ y වෙනි බලය ඒක කැපිටල් A සමීකරණය මේ k යන මාන රහිත නියතයකින් මේ k යන මාන රහිත නියතයකින් හරිද right අපි ඊළඟ සමීකරණය යන කියනවා ඊළඟ පෙරවල දෙපස සමීකරණයේ දෙපස පදවල මාන සැලකීමෙන් සමීකරණයේ දෙපස පදවල මාන සැලකීමෙන් අධ්‍යක්ෂක ගණන් හදන්න පුළුවන් වෙනකොට තමයි කොච්චර හිතට විශ්වාසයක් එනවා සතුටුත් වෙනවා අපි බලන්න ත්‍රිල් එක කියන්නේ ඔය ත්‍රිල් එකේ ඉඳලා තමයි ලෙවල් කරනවා නිකන් ලොකු ස්ට්‍රෙස් එකක් වලට දාගන්න යන්න එපා මේ පැත්තේ T ගේ මාන කැපිටල් T සමානයි K ට මාන නැහැ L ගේ මාන L T ගේ මාන LT ඍණ දෙකයි එහෙනම් LT ඍණ දෙකේ y වෙනි බලය සෝරි මේක x වෙනි බලය එහෙනම් බලන්න සුළු කරලා මෙහෙම T සමානයි L ගේ x වෙනි බලය වතාවක් මෙතන වර්ණස් සුළුමත් L ගේ y වෙනි බලයයි T ගේ ඍණ දෙකයි y වෙනි බලයයි අර මෙතන තව සුළු කරන්න පුළුවන් පාදය L දර්ශකයේ y ගුණ කරනකොට පාදය සමානයි නම් දර්ශකය තුන. T සමානයි L ගේ x ධන y නේ. වතාවක් T ගේ ඍණ 2y. අර අපි දැන් තියෙන සමීකරණයක්. අපි ඊළඟ දෙපස මානවල දර්ශක සමාන කිරීමෙන්. දර්ශක සමාන කිරීමෙන්. අපිට පොඩක් පුරුද්දක් තියෙනවා නැත්නම් ගරු කිරීමක් තියෙනවා ප්‍රධාන මාන තුනයි තුන් දෙනාම චෙක් කරනවා M ගේ මාන L ගේ මාන T ගේ මාන හරි දැනට කවන්නේ M චෙක් නවුරට උගලන් යන්නේ නමුත් M මොනක් චෙක් කරන්න ඕන කියන එක මතක තියාගන්න මෙතන M කෙනෙක් නැහැ අර නැහැ කොහොම එක කියලා ලියන්නේ එක තමයි නැත්නම් එක නමුත් මෙතන තියෙන්නේ බලන්න M ගේ බිංදුවෙනි බලය නේද මෙතන තියෙන්නේ M ගේ බිංදුවෙනි බලය එහෙනම් මේ පැත්තේ M කෙනෙක් පේන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම කොහොමද M ගේ බිංදුවෙනි බලයනේ එහෙනම් මේ පැත්තෙන් බිඳුවයි එහා පැත්තෙන් බිඳුවයි. කියන්න ඕනේ අමංක. මේ පැත්තෙන් කෙනෙක් පේන්නේ නැහැ. එල් කෙනෙක් පේන්නේ නැහැ කියන්නේ එල්ලට එක කියලා තියෙන්නේ නේද? එක කියලා තියෙන්නේ මොකද්ද? එල්ගේ බිඳුවයි බලන්නේ. එල්කට වැඩි කිරීම කරලා තියෙන්නේ එක කියන්නේ වරව කෙනෙක්ගේ බිඳුවයි බලන්නේ. එල්ගේ බිඳුවයි බලන්නේ. එහෙනම් මේ පැත්තේ එල්ගේ බිඳුවයි එහා පැත්තේ x දනවයි. බිඳුව සමානයි x දනවයි. ඔහොම එකක් ආපු ගමන් මේ සමගාමී සමීකරණ විසඳන්න කියලා නගරන්න එපා. මේවා ලියන්නේ බුද්ධිමත් නේ. ඒක මේක තේරුම x ට y එක තුනක් බිඳුවක් කරා කියන එක තේරුම් ගන්න. තේරුම x කියන්නේ y කියන්නේ සමානයි. හැබැයි එක්කෙනෙක් 10යි අනිත් එක්කෙනා 9යි. ඒක නිසා බිඳුව. ඔලෙන් මැච් කොමිතා කරලා සමගාමී සමීකරණ විසඳන්න යනවා. ඒ පැත්තේ තියෙන්නේ එකයි. එහා පැත්තේ තියෙන්නේ ඍණ දෙකයි.
ඍණ 2යි. දැන් වැඩි ඉවරයිනේ. එකෙනෙක් විසඳන්න පුළුවන් නේද හිතෙන්ම. හරිනේ. මෙතන y යුක්ත කරන ඍණ 2කින් බෙදලා මේ පැත්ත ඍණ 2. මෙයාට මෙයා කපනවා y සමානයි ඍණ භාගයයි. හරි. y සමානයි ඍණ භාගයයි නම් x සමානයි. ධන භාගයයි නැත්නම් විද්‍යාව කියන්නේ. ඒ y කියන්නේ x කියන්නේ සමානයි ලකුණු ඍණ. y ඍණ ලකුණු නම් කියන x ධන ලකුණු තියෙනවා. ඕනනම් ආදේශ කළ විසඳලා බලන්නනේ. ආදේශ කළ විසඳලා බලනවා නම් පොඩ්ඩක් මේ නැගිටලා බලන්න ඒවා තමන්ගේ නැට්ට තමන්ට බැඳිලාද කියලා. මේ වගේ හිතේ විසඳලා බැරි වුණා. හරි. अब मेरा विषय दो आगे नहीं मिलेगा x और y विषय देंगे x और y विषय देंगे અને તો x10 ને ધન ભાગ્યයි y10 ને ઋણ ભાગ્યයි પહેલા પીરિયડ એનો મેં ભાગ્યයන් මෙම අගයන් කැපිටල් ඒට ආදේශයෙන් mana capital A ආදේශ කරොත් capital A සමීකරණ කොහොමද right T සමානයි K වතාවක් L ගේ x වෙනි බලය කියන්නේ L ගේ භාගයයි G ගේ y වෙනි බලය කියලා කියන්නේ G ගේ ඍණ භාගයයි අර ඍණ ලකුණු තියන්න ඉන්න එපා ඒ වගේ කියන්නේ ඉතින් යනවා T සමානයි ඔය සමීකරණ වල ඍණ ලකුණු නැහැ සාමාන්‍ය බෙදීම මේ අයම ඉතින් යනවා පාදයේ වෙනස් වෙන්නේ නැහැ දර්ශකයේ ලකුණ මාරු වෙනවා ධන භාගයයි भाग्य දෙන්නට පොදුයිනේ එහෙනම් ලියන්න ඕනේ ළමයි t සමානයි k වතාවක් l බෙදීම g කියන මුළු එකේ භාග වෙන බලය කියලා. දෙන්නටමයි තියෙන්නේ. මුළු එකේ භාග වෙන බලය කියන්නේ මුළු එකේ භාග වෙන බලය කියන්නේ වර්ගමූල නේද? එහෙනම් මේක ලියන්න තිබුණා මෙහිම මොකද t සමානයි k වතාවක් වර්ගමූල තුන l බෙදීම g කියලා. දැන් ගන්නවනේ නමුත් k සමානයි කාටද? 2යි නේද? එහෙනම් කෙලින් ආදේශ කරන්න නෙමෙයි නිසා t සමානයි 2 වතාවක් මූල l බෙදීම g කියලා කොටුව තියෙනවා. ආයෙත් හරියට. කොහොමද බලන්නේ? මේ ටික හරියම එක ලකුණයි. හරියට අවශ්‍ය වෙන තරමට තමයි. මේ ටික හරියම එක ලකුණයි. මේ ඒ සමීකරණයත් එක්ක වගන්තිය ලියුවා නම් එක ලකුණයි. එතන මේ මුළු කොටසම හරියම එක ලකුණයි. මේ සමාන කිරීම හරියම එක ලකුණයි. x හා y කියන්නේ හොයනත් තරම් එක ලකුණයි. ඒ වගේම ආදේශ කරාට එක ලකුණයි. සමීකරණ ලකුණු දෙකයි. තුන මොකද 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් 9 කියන එක දාන්න බලන්න අඩුපාඩු තිබුණා නම් හදාගමු අඩුපාඩු තිබුණා නම් හදාගන්න වදගත්ම දේ එක දිගට හැබැයි මේ ගණන් ටික හදන්න ඕන අතරමඟ නවත්තලා නැගිටලා යන්න එපා එහෙම වුණොත් මේක හදන්න පුළුවන්කම නැති වෙයි සමීකරණ ටික ඔක්කොම එක දිගටම එක මොහොතේ විසඳලා අවසන් කරගන්න ඕන ඊළඟට මේක අඩුපාඩු හදලා ඉවරයි මට හිතලා ෆිට 69 බලන්න මම හිතලා කොහෙද පදන්නේ යන සමීකරණයක් තියෙන්නේ අනියම සමීකරණ ගන්න පුළුවන් නම් හිතලා මාර ගැම්මක් අර ඒ ආත්ම විශ්වාසය තමයි කොට තියාගන්න අරගෙන තියාගන්න 69 වෙනි ගාන හදමු එකේ මම දත්ත දෙන්නම් k නියතයේ යගේ කීයද කියලා එතනත් වරහන් ඉස්සලා දාන්න k සමානයි 6යි 5 k සමානයි 6යි 5 අපි බලමුද ප්‍රශ්න අංක 69 වීඩියෝ එක නවත්තලා තනියම හදමු
හරි බලන්න ඕලා මේ හදලා ඉවරයිද බලන්න. අපි බලමු එහෙනම් හදපු විදිය හරිද නේ. ඊළඟ සමීකරණේ ප්‍රශ්නාංක 69. බලමු සමීකරණ හරියට වගේම තියෙනවද කියලා. මේකට හොඳ විශ්වාසයක් කරනවා නම් දැන් මේවා තේරෙනවා මේවා අපිට කරන්න පුළුවන් කියන එක තමයි වෙන්නේ. හරිද බලමු ප්‍රශ්නාංක 69. මොනවද තියෙන සංකේත? අද මම ෂුවර් එක දැන් මේක හරියට අපි හදාගත්තා. බලමු එහෙනම් හරිද කියලා. හරිද? නම් සංකේතවල මාන. සංකේතවල මාන. මොනවද සංකේතවල මාන? මේකේ තියෙන සංකේතයක් f කියලා නේ. r කියලා. e කියලා. v කියලා. f කියන්නේ බලයක්. එහෙනම් යාගේ මාන mlt ඍණ දෙකක්. r කියන්නේ අරයක් කියන්නේ දිග. ඊට දුෂ්ටාවිතා සංගුණකේ මාන මම හිතන්නේ අපි ටියුට් එකේ හොයාගෙන දෙනවා මීටර ගන්න ඉන්නේ ml ඍණ 1යි t ඍණ 1යි. දුෂ්ටාවිතා සංගුණ. v කියලා කියන්නේ ප්‍රවේගයක් lt ඍණ 1යි. එහෙනම් තවද අපි කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද f සඳහා ප්‍රකාශනයක් r ගේ a වෙනි බලයෙන් f සඳහා ප්‍රකාශනයක් e ගේ b වෙනි බලයෙන් f සඳහා ප්‍රකාශනයක් v ගේ c වෙනි බලයෙන් එහෙනම් ඔක්කොම එක සමානුපාතිකතාව තුළ දාමත් f එම නිසා f සමානුපාතිකයි r ගේ a වෙනි බලය e ගේ b වෙනි බලය d ගේ c වෙනි බලය අපි සමීකරණයක් බවටපත් කරගත්තොත් මම මෙතන ලියනවා නේද f සමානයි a වතාවක් r ගේ a වෙනි බලය e ගේ b වෙනි බලය v ගේ c වෙනි බලය මේ කැපිටල් A සමීකරණය මේකේ අනු මාන රහිත නියතයකි හරි එළම ගත්තා හරි හරි අපි බලමු යන්නේ දැන් ඊළඟ පියවරට අපි යනවා සමීකරණයේ දෙපස පදවල මාන සැලකීමෙන් අනේ ඒ මාන අපි දන්නවා mlt ඍණ 2යි. ඒට මාන නැහැ නේ. වචනේ වලින් තියෙනවා එහෙනම් ඒට මාන නැහැ. r ගේ මාන l ගේ a වෙනි බලයයි. වරණක් දාගන්න වෙනවා සුළු කිරීම පුරුදු අය දන්නවා. ඊටගේ මාන m l ඍණ 1යි t ඍණ 1යි එයාගේ b වෙනි බලයයි. v ගේ මාන lt ඍණ 1යි එයාගේ c වෙනි බලයයි. තමයි පැත්ත කියන්නේ mlt ඍණ 2 සමානයි මේ පැත්තෙන් m ගේ a වෙනි බලය. m ගේ b වෙනි බලය l ගේ ඍණ b වෙනි බලය t ගේ ඍණ b වෙනි බලය නේ. බදින සෝගා l ගේ c වෙනි බලය t ගේ ඍණ c වෙනි බලය. දැන් තවසුළු කරගමු m lt ඍණ 2 සමානයි ඉස්සෙල්ලම පද m ගේ b වෙනි බලය. ඒ කියන්නේ h පද දෙන්නේ l පද. මම l මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එහෙනම් l ගේ a අන c ඍණ b හරිද? හරිද? right. ඊගේ මෙතන ඉන්නවා ඍණ b ඍණ c. ඉස්සරහට විදිහට මම වරද්දුව පොඩ්ඩක් කියනවා. දැන් බලන්න දැන් බලන්න දෙපස මානවල දර්ශක සමාන කිරීමෙන් දර්ශක සමාන කිරීමෙන් හරි තුන් දෙනෙක් ඉන්නවානේ m l t මම කලින් වගේ හදන්න බල තුනයි තියෙන ඒ නිසා අපිට මාන තුනයි වර්ග තුනයි උඩින්ම නොදන්න බල තුනක් ගන්න පුළුවන් ඒ නිසා මේක විසඳලා අපිට උත්තරයක් ගන්න එක අනිවාර්යෙන් පුළුවන් වෙයි. එන්නේ මේ පැත්ත එකයි. එහා පැත්තේ b. අපි b ගේ වයින් ඉවරයි. l ගේ මේ පැත්තේ එකයි එහා පැත්තේ l ගෙන් a දන c ඍණ b.
විසඳ ගන්න ඉන්නේ අපි ඒකාන්ත එක කියලා ගමු. හැබැයි එහෙම තමයි තියෙන්නේ b කියන්නේ එකයිනේ. b එකයි කියලා ආදේශ ඍණ එකයි ඍණ එක මේ පැත්තට ආවම දෙකයි යන ඉතින් අතරම තියෙන a ධන c සමාන දෙකයි කියලා. මොනවා මොකද කියන්නේ? ඒක මේ පැත්ත ඍණ දෙකයි. ඍණ දෙක සමානයි. ඍණ b ඍණ c. මේ පැත්ත ඍණ දෙක අර පැත්තේ මේක වගේ දෙවෙනි සමීකරණ. අපි මෙතන විසඳනවා. අපි b කියන්නේ වාගත්තනේ දෙකයි. එහෙනම් b එකයිනේ. b එකයි පුතේ. හරි. ඍණ c මේ පැත්තට ගෙනාවා නම් ධන c වෙනවා. ඍණ දෙක මේ පැත්තට ගියා නම් ධන දෙක වෙනවා. එහෙනම් ධන දෙකයි ඍණ එකයි කියන්නේ එකයි. එහෙනම් අපේ රේෂියෝ c සමාන එකයි. මේ පැත්තට ඍණ දෙක වань එහා පැත්තට ගෙනිච්චා ධන දෙකයි. හරිද? මේ පැත්තේ c මේ පැත්තට ගෙනාවා ඍණ c මේ පැත්තට ධන c. c සමානයි ඍණ b ධන දෙකයි. b කියන්නේ එකයි. ඍණ එකයි ධන දෙකයි. එකයි. මම b ගේත් හොයාගත්ත එකයි c ගේත් හොයාගත්ත එකයි b ගේත් එකයි c ගේත් එකයි න ධන එකයි ඍණ එකයි බිඳුවයි ඒ සමානයි එකයි. ඕක කොලයක ලියලා නම් සුළු කරලා හැදුවේ මම ආයෙ කියනවා ඔළුවට ගාලා බලන්න අන් දෙකක් ළඟදීම එයි. දැන් ඒකේ ලක්ෂණ ඇති. මේවා නිකන් දැන් සුළු කරන් තියෙන දේවල් නේ. එහෙමද? එක සහ දෙක විසඳීමේ. අය දුක් වෙන්න එපා. කොලයක සුළු කරා නම් එක දවසක් අපිත් එක ගණන් හදාගෙන යන්නේ. යම් විද්‍යාව පාඩම එහෙම ගණන් දාගෙන යද්දී ඕකේ මේ හරියනවා. එක සහ දෙක විසඳීමේ. අපි විසඳුවා කියලා අපි අත හිතින් විසඳුවානේ. හරි. a සමානයි 1යි b සමානයි 1යි c සමානයි 1යි. මේ මාගේ යන කැපිටල් a ට ආදේශය. මම මේ ගැන අපි කැපිටල් a සමීකරණ ආදේශ කරන කොලාවේ p සමීකරණ ආවේ උඩ තියෙනවා. f සමානයි k වතාවක් r ගේ a වෙනි බලය. ඒ කියන්නේ එකයිනේ. e ටගේ b වෙනි බලය. ඒ කියන්නේ එකයිනේ. හරි. b ගේ c වෙනි බලය. ඒ කියන්නේ එකයි. නමුත් අපි හැමෝම දන්නවා මේක k සමානයි කාටද? 6යි 5 නිසා. අලියන දෙපළම නිසා f සමානයි කාටද? k වෙනුවට 6යි 5 r ඊටා p. ඔකනේ ඔන්න කෙලින්ම සම්බන්ධ සමීකරණය. බලන්න ඔක තමයි අරගත්තේ. කොටස පරිදි අපි ලකුණු දාගෙන වරුනේ. මේ කොටස මලින්වට එක ලකුණයි. මේ කොටස මලින්වට එක ලකුණයි. වගන්තියත් සමග ඒ සමීකරණය ගත්තට එක ලකුණයි. අන්තර තමයි මිස් වෙන්නේ මොන තැනද කියලා. මේ ටික හරියට චෙක් කරලා බලන්න හරියටම හරියද මගේ වගේම තියනවාද එක ලකුණයි. මේ ටික වර්ගය සමාන කරාද එක ලකුණයි. ABC අගයන් තුන හරියට හොයාගත්තද එක ලකුණයි. ඔක වැරදුනොත් සමීකරණය වර්ධිනවා. ඔයගොල්ලෝ තේරුණාක සුළු කිරීමේ ප්‍රශ්නයක් මිසක් භෞතික විද්‍යා ප්‍රශ්නයක් නෙමෙයි ABC වල ගියන් හොයාගන්න එක. ඒ ආදේශ කරන වලදී එක ලකුණයි සමීකරණ වලදී ලකුණු දෙකයි. අනිත් මොනවා ලකුණු දෙකයි 3 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඊළඟ ලකුණු 9 කියන කියලා 69 වෙනි ප්‍රශ්නේ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අනේ අර බෝඩේ මකන්න මොකද මට ඊළඟ ගන්න පොඩි දත්තයක් ඔයාලට දෙන්න කියලා නිසා. ඊළඟ ගානේ පොඩි මාන අපි හොයපු නැති කෙනෙක් ඔතන ඉන්නවා. ඒක දෙන්න ඕන. ඒක දුන්නේ නැත්නම් ඔයාලට හදාගන්න බැරි වෙනවා. එතකොට අපි කතා කරන ප්‍රශ්න අංක 70 ගැන. ප්‍රශ්න අංක 70 ගැන අපි කතා කරන්නේ. ප්‍රශ්න අංක 70 තියෙන නේද මේ බල නියතය නැත්නම් දුනු නියතය කියලා සිම්පල් k කෙනෙක්. ඔය දුනු නියතය k කියලා කියනගේ මාන මන් දෙන්න. දුනු නියතය k කියලා කියනගේ මාන අටලව ගන්න එපා මේක k දෙන්නේ k. එක k කියලා කියන දුනු නියතය. දුනු නියතේ මාන ft ඍණ 2යි. ඊට මේකේ මාන රහිත නියතය තියෙනවානේ. කැපිටල් K කියලා පිළිගන්නේ මාන රහිත නියතය. මාන රහිත නියතය අගේ මේකේ 2යි. තේරුණාද? 70.
ගාන තියෙන දුරු නියතේ මාන mt ඍණ දෙකයි අපිට අර කැපිටල් A සමීකරණය ගනිද්දී අපි ගන්නවනේ k කියලා නියතයක් මාන රහිත නියතයක්. ඒ මාන රහිත නියතයගේ 2යි. පටන් ගමු ගන්න වීඩියෝ එක නවත්තුවා 70 වෙනි ගාන හදුවා. හරිද? හදලි වරයි නේද? එහෙනම් බලමුද? වඩාත් නිවැරදිව හදාගෙන උත්තරය ගත්තා නම් හිතලා මාන සතුටක් ඇති මට ලබා ගන්න එපා හිමින් හිමින් හදන්න. හරි. පෙරන්නේ සංකේතවල මාන. පාද සංකේතවල මාන මේක අපිට හම්බුනා සංකේතයක් t. අනිත් සංකේතය m අනිත් සංකේතය k. t කියන්නේ කාලය කාලයේ මාන කැපිටල් T. m කියන්නේ ස්කන්ධයක් කැපිටල් M. k ගේ මාන mt ඍණ 2යි. බලන්නකො මාන වර්ග 2යි නේද තියෙන්නේ. m සහ k විතරයි. එහෙනම් උඩින් නොදන්න පද 2යි ගන්න පුළුවන් නේද? ඊට වඩා නොදන්න පද මේකට දාගන්න පුළුවන් කමක් අපිට නැහැ. දැන් තමයි තවද කවුරු සඳහා ප්‍රකාශනයක් ලොකු දෙයක් ගන්නවා. t සඳහා ප්‍රකාශනයක් m ගේ x වෙනි බලයෙන් k ගේ y වෙනි බලයෙන් එකම සමානුපාතිකතාවක් තුළ දැම්මොත් t සමානුපාතිකයි m ගේ x වෙනි බලය k ගේ y වෙනි බලය. සමීකරණය බවට පත් t සමානයි k වතාවක් m ගේ x වෙනි බලය k ගේ y වෙනි බලය. හැබැයි මේක මාන රහිත නියතකේ මේ දුරු නියතකේ. ඒකයි හරි. අවබෝධයෙන් දුරක් පැටලෙන්නේ. කැපිටල් A සමීකරණ. මේ k යමු. මෙන්න මේ k යමු. මාන රහිත නියතකේ. සිම්පල් එක. දැන් හොඳට තේරලා තියෙන එක හදන්න ඕනේ විදිහ. වරන් කියලා තමයි ඇඟේ තියෙනවා. උතර කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සමීකරණයේ දෙපස පදවල මාන සැලකීමෙන් මාන සමීකරණයේ දෙපැත්තේ තියෙන පද. මේ පැත්තේ තියෙන t පදයක්. t ගේ මාන t සමානයි kට මාන නැහැ නේ k ගන්න ඕනේ නැහැ kට මාන නැහැ m ගේ මාන කැපිටල් M m ගේ x වෙනි බලය k ගේ මාන k කියන්නේ දුරුනියතය mt ඍණ 2යි mt ඍණ 2 y වෙනි බලය අපිට පොඩ්ඩක් සුදු කරන්න පුළුවන් නේද t සමානයි m ගේ x වෙනි බලය m ගේ වරන්සුළු කරොත් y වෙනි බලය ඍණ t ගේ ඍණ 2යි වෙනි බලය අචුට්ට සුළු කරන්න පුළුවන් m පාද දෙක එකම පාදයක දර්ශක දෙකක් තියෙන නිසා අසුරු කරත් m සහ t සමානයි m ගේ x වෙනි බලය එහෙනම් m ගේ x වෙනි බලය ධන y m ගේ x ධන y වෙනි බලය t ගේ ඍණ 2යි y වෙනි බලය හරි දැන් පුළුවන් නේද අද දෙපස මානවල දර්ශක සමාන කිරීම හරිම ලේසි මේ පැත්තේ කෙනෙක් පේන නැහැ කියන කොහොමද දන්නේ කෙනෙක් පේන නැහැ කියන්නේ වෙදරින් m ගේ බිඳුවේ බලය බව l කෙනෙක් පේන නැහැ කියන l ගේ බිඳුවේ බලය මෙතනත් l කෙනෙක් පේන නැහැ කියන l ගේ බිඳුවේ බලය එහෙනම් m ගේ දර්ශකය මේ පැත්තේ බිඳුවයි අපි චෙක් කරනවා m ගේ l ගේ t ගේ m ගේ මේ පැත්තේ බිඳුවයි එහෙමද මේ පැත්තේ m ගේ x ධනමයි පළවෙනි සමීකරණය හැමදාම කොහොම එකක් දැක්ක ගමන් දැන් දන්නවා හිතන්න කොහොමද ඉතින් දන්නේ අර x කියන්නේ y කියන්නේ සමානයි x y එක තුන බිඳුව වෙනවා කියන එක තේරුම එකනේ x ගේ අගය y ගේ අගයට සමානයි නමුත් ලකුණු දෙකක් එකෙක්ට 10යි නම් අනිත් එකට ඍණයි. තමයි මේක අද පටන් ගන්නෙද්දි ඔයගොල්ලෝ කොලේ කලිය මේක හිතන්න පුරුදු වෙච්ච ළමයි. දැන් මාත් එක්කම ගණන් හදලා දැන් ටක් ගාලා තමයි x ගේ අගය y ගේ සමානයි. එක්කෙනෙක් 10යි අනිත් එක්කෙනාට ඍණයි. නේද? කලින් ඔක තිබිච්ච ඔහොම හිතුව නැති අයගේ ඔළුව අත ගාලා බැලුවම අපි දැක්ක ඔළුවේ නේ මෙහෙම අත ගාලා බලනකොට මේ පොඩක් අන් දෙකක් එන්න හදනවා. නමුත් දැන් මේක පොඩක් අපෝ අඩු වෙලා තියෙනවා. හරි බලන්න. අපිත් ඒක දිගට වැඩ කරනකොට පොඩක් අපෝ ළමෙක් කොට තවන්නපත් වෙන්න පුළුවන් වෙයි. එන්නේ මේ පැත්තේ බිඳුවයි. එහා පැත්තේ කෙනෙක් නැහැ බිඳුවයි. අපි මේවා ලියන්නේ නැහැ නේද? අපි බුද්ධිමත් අයට විතරයි ඔය පේන්නේ. ඊගේ මේ පැත්තේ ධන එකයි. එහා පැත්තේ ඍණ දෙකයි. මෙතන දෙවෙනි සමීකරණය. එක සාධක විසඳන්න දෙයක් නැහැ මෙතනින්ම පේනවා නේද y ඍණ දෙක බෙදවන එපා මෙතන අය y සමානයි ඍණ දෙක y සමානයි ඍණ භාගයයි නම් x සමානයි ධන භාගයයි එහෙනම් එක සාධක විසඳීම
එක සමනයක විසඳීමේ x සමානයි y ට ඍණ භාගයයි. x සමානයි ධන භාගයයි y සමානයි ඍණ භාගයයි. දැන් බලන්න නේද මොකද කරන්නේ මේ මාගේ යන්නේ capital A ට ආදේශයෙන් ඔයාගෙන් කියන capital A සමීකරණයට ආදේශ කරනවා. ඉතින් අපේ සමීකරණ t සමානයි k වතාවක් m ගේ x වෙනි බලය. කියන්නේ m ගේ භාග වෙනි බලයනේ. k ගේ y වෙනි බලය. k ගේ ඍණ භාග වෙනි බලයනේ. එහෙනම් ඉතින් අපිට කියනවා නම් t සමානයි k වතාවක් m ගේ භාග වෙනි බලය බෙදීම k ගේ ධන භාග වෙනි බලය. ඍණ භාගය හැබැයි කියනට ගියාම ධන. ඒකෙන් t සමානයි k වතාවක් m බෙදීම k ගේ මුළු භාග වෙනි බලය කියලා දැන් දන්නවා වර්ග මූලය. නමුත් k සමානයි කාටද 2යි 5 නේද? ඒක නිසා කෙලිම සමීකරණය කරනවා t සමානයි 2 5 වතාවක් මූල m බෙදීම k කොටුව කෙලිම සමීකරණය උපද බලන්න. එහෙනම් හිතට මානස අතේ නේද හදලා දෙනවා හරියට. අපි ලකුණු දාගත්තොත් පුරුදු පරිදි මේ ටික ඔක්කොම ලියුවා නම් එක ලකුණයි. මේ ටික ලියුවා නම් එක ලකුණයි. වගන්තියත් එක්ක ඒ සමීකරණය ගත්තා නම් එක ලකුණයි. මේ ටික හරියටම දෙනකොට එක ලකුණයි. මේ තුනම චෙක් කරාම එක ලකුණයි. x සහ y කියන හොයාගත්තට එක ලකුණයි. ඒවා ආදේශ කරාට එක ලකුණයි. සමීකරණ ලකුණු දෙකයි. මම හිතන්නේ සුපුරුදු පාඩේ ලකුණු 9ක් තියෙනවා. 9 කීයද කියලා දාන්න. වැරදිච්ච අය තමන්ගේ අඩුපාඩු හදන් ඉන්න මේක දිහා බලන්න. සාමාන්‍ය මම විශ්වාස කරනවා වරදින ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා ඇති දැන්. ක්ලියර් විදියට දැන් ටික ටික තමන්ට හිතට පොදලම වදිලා ඇති. තව වෙනත් එකයි තියෙන අපි මේක තුන ඉවර කරගමු. හරි. ඒකෙන් දන්තයක් දෙන්න ඕන නිසා මම බෝඩ් එකම කරනවා. තමන් තමන්ගේ ඉතර විශ්වාසය නේද තමන්ට කරන්න පුළුවන් කියලා. ඒක තමයි අපිට පොඩ්ඩක් පොඩි වෙන්නේ නේද? හරි බලමු. ඊළඟ ගානේ කොන කණියම හදන්න යන්නේ මේ ඉස්සෙල්ලම නියතයනේ දෙන්න නැත්නම් පිළිගන්නේ. 70 වෙනි ගානේ නියතයගේ k සමානයි 1යි. හොඳද? ඒක සිම්පල් m කියලා කෙනෙක් කියනවනේ. සිම්පල් m කියන්නේ රේඛීය ඝනත්වය නේද? සිම්පල් m කියන්නේ රේඛීය ඝනත්වය. එහෙනම් කලින් වගේම වීඩියෝ එක නවත්තලා තනියම හදමු. ඒක සම්පූර්ණ ලකුණු ටික ගත්තොත් තමයි අත්තරක් හොඳයි. පාඩම හොඳට මේක ගත්තා නම් වෙයි. පටන් ගමු.
හදලා ඉවරයි. අපි බලමු. හරි ප්‍රශ්න අංක 71 නේ. ප්‍රශ්න අංක 71 සරල සංකේතවල මාන. මේකේ සංකේත දෙකට හම්බ වෙනවා V T M. T කියන්නේ ආතතියක් මම ඊට කලින් කිව්වා ආතතියක් කියලා කියන්නේ බලයක් විදිහට හිතන්න කියලා නේද? කලින් කියලා දීලා තියෙනවා T කියන්නේ ආතතියක් දෙකුණාට ඒක බලයක් විදිහට හිතන්න වෙන්නේ. ආතති බලයක්. V කියන්නේ මොකක්ද ප්‍රවේගයක්. ප්‍රවේගය කියන්නේ T ඍණ එකක්. T කියන්නේ ආතතියක් කියන්නේ බලයක් කියන්නේ mLT ඍණ දෙකක්. M කියන්නේ රේඛීය ඝනත්වයක් mL ඍණ එකක්. T කියන්නේ ආතතියක් කියලා ගත්තේ නැතුව කල්පනා කර කියලා මේක නා. T කියන්නේ ආතතිය බලයක් විදිහට ගත්තේ නැතුව කල්පනා කර කියලා මේක නා. දැන් වීඩියෝ එක නවත්තලා ආයෙ තනියම කරගෙන ඉන්න. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. හරි. අනිවාර්යයෙන්ම මම හදන්න කලින් තනියම තමයි හදලා ඉන්න ඕන. දැන් කරන්න බලන්නේ තවද කවුරු සඳහා ප්‍රකාශනද? V සඳහා ප්‍රකාශනය T ගේ A වෙනි බලය මගින් M ගේ B වෙනි බලය මගින්. එහෙනම් මේක ඔක්කොම වල පස්සේ MLT කියලා තුන් දෙනෙක් කියන නිසා ඔක්කොම නොදන්න පද තුනක් ගන්න පුළුවන්. දලොත් දෙකක් අරන් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එවැනි සාකච්ඡා මේක යනවා V සමානුපාතිකයි T ගේ A වෙනි බලය M ගේ B වෙනි බලය. සාධාරණ මම ඒ නිසා සමීකරණයක් ඒ නිසා V සමානයි K වතාවක් T ගේ A වෙනි බලය M ගේ B වෙනි බලය. මේ K අනු මාන රහිත නියතයකි. දැන් බලන්න සමීකරණයේ දෙපස පදවල සමීකරණයේ දෙපස පදවල මාන සැලකීමෙන් මොන සමීකරණ දෙපැත්තේ තියෙන පද සමීකරණ දෙපැත්තේ තියෙන පද විදිහට V පදේ මාන LT ඍණ 1 ඒකට මාන නැහැ නේ T ගේ මාන MLT ඍණ 2 යාගේ x වෙනි බලය M ගේ මාන ML ඍණ 1 ML ඍණ 1 y වෙනි බලය කොහොමද එහෙනම් LT ඍණ 1 වර්ණ සුළු කරොත් M ගේ x වෙනි බලය M ගේ x වෙනි බලය T ගේ ඍණ 2යි x වෙනි බලය එපැත්තෙන් M ගේ y වෙනි බලය L ගේ ඍණ y වෙනි බලය අපොඩ සුළු කරනවා නේද L ගේ LT ඍණ 1 සමානයි M ගේ x ධන y L ගේ x ඍණ y එවලෙති right T ගේ ඍණ 2යි x එතන බලන්න දෙපස සමානවල දර්ශක සමාන කිරීමෙන් අපිට දෙපැත්තෙන් මේ ඉන්නවා කවුද M ඉන්නවා L ඉන්නවා T ඉන්නවා M ගේ මේ පැත්තේ පේන්නේ නැහැ නේද දැන් M ගේ බිඳුව කියලා බිඳුව සමාන x ධනවයි අහන්න බලන්න දැන් මේක මෙහෙම ලියනකොටම ඔයාලා දුරුට වෙත් ඉවරයි නේද x ගේ y ගේ සමානයි එක්කෙනෙක් ධනයි අනිත් එක්කෙනා ඍණයි L කියලා මෙතන පේනවා තියෙනවා ධන 1යි කියලා එහා පැත්තේ x ඍණ y දෙවෙනි එක හරිද ඉතින් ලේසි මේ දෙන එකතු කරගෙන උත්තරයට යන්න පුළුවන් නේ එකවරම කියලා මේ දෙන එකතු කරොත් නේ ධන y ඍණ මේ එක සමීකරණ දෙක සමීකරණ එකතු කරොත් ධන y ඍණ y බිඳුව x ධන x 2යි x සමානයි 1යි එහෙනම් x සමානයි භාගය කියලා ඔයාලා ඉවරයි වුණා එතන x සමානයි ධන භාගය එනවා මෙතනින් බලුවොත් y සමානයි ඍණ භාගය දැන් උත්තර ඉවරයි ඊළඟ ලියුවෙත් නේද ඊළඟ ලියුවොත් තවත් ලේසි මන් පුළුවන් ඒ t ගේ තියෙන ඍණ 1යි ඍණ 1 සමානයි ඍණ 2යි x මෙතන තුන්වෙනි සමීකරණේ අන්න මේක රවලේසි ඍණ දෙකෙන් බඳුවා නම් x සමානයි ධන භාගය x සමානයි ධන භාගය නම් y සමානයි ඍණ භාගය සිම්පල් එහෙනම් එක එක තුරු සැලීමේ ලොසිකීමෙන් අපි අරගන්නවා x සමානයි ධන භාගයයි y සමානයි ඍණ භාගයයි දැන් මේ යන්නේ කැපිටල් එකට ආදේශ කරනවා මේ මාගයන් capital A ට ආදේශයෙන් හරි capital A ට ආදේශ කරොත් බලන්න capital A සමීකරණ අපිට තියෙනවා මම නම් කරනවා කියලා නේද v සමානයි k ට k වතාවක් t
t ගේ a වෙනි බලය කියලා කියන්නේ t ගේ a වෙනි බලය xy නෙමෙයි ඉතින් මම අකට ගිහලා xy කියලා කියනවා. ඉතින් වෙන කරන්නේ t ට එතන t වෙනුවට තමයි අපි ගත්තේ x කියලා දැන් y කියලා. එහෙනම් දැන් xy. දැන් xy. දැන් හරියට. ab කියලා නම් මේ මගට යනකොට xy කියලා නම් හදන්නේ. පන්සල් ඒ වතාවක් t ගේ x වෙනි බලය t ගේ x වෙනි බලය කියන්නේ t ගේ භාග වෙනි බලය. වතාවක් m ගේ y වෙනි බලය m ගේ y වෙනි බලය කියන්නේ ඍණ භාග වෙනි බලය. එහෙනම් v සමානයි කාටද? ඒ වතාවක් t ගේ භාග වෙනි බලය බෙදීම මෙහා ඉරෙන් අපිට කියනවා m ගේ භාග වෙනි බලය. දන්නවා. දෙන්නටම පොදුවේ භාග වෙනි බලය එන්නේ. එහෙනම් v සමානයි කාටද? k වතාවක් වර්ගමූල තුනේ t බෙදීම වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේ k සමානයි එකයි k සමානයි එකයි නම් v සමානයි කාටද මූල t බෙදීම. මොන සමීකරණයක පොදුවේ දාන්න. හරිද? අපි දැම්මත් කලින් වගේම මේ ටික හරියම එක ලකුණයි. මේ ටික හරියම එක ලකුණයි. මේ සමීකරණයේ පදන්තියත් එක දිනවට එක ලකුණයි. එයාට එක ලකුණයි. මේ ටිකට එක ලකුණයි. xy කියන ආයතනයට එක ලකුණයි. එක ගැන ආදේශ කරාට එක ලකුණයි. සමීකරණයේ වර්ගය තියෙන ලකුණු දෙකයි. අන්න ලකුණු 9ක් ටික කලින් වගේ 19න් කීයද කියලා. හරිද? හරිද? දෙවනි ප්‍රශ්න තමයි අපි යන්න හදන්නේ. කඩපාඩු තියෙනවා නම් හදන්න ඉන්න තමයි වැඩ කිච්චන මොකද බලන්න. දැන් මම හිතන්නේ හිතන හොඳටම විශ්වාසය ඇති. කොහොමද මේක කරන්නේ? හරිද? අපි 72 කියන හොඳ ප්‍රශ්නයක් මේකේ. ඒ නිසා මෙහෙම කරමු. මම පොඩි chance එකක් දෙන්නම් මෙහෙම. 72 වෙනි ප්‍රශ්නේ ඔය මාන රහිත නියතයේ අගය. 72 වෙනි ප්‍රශ්නේ මාන රහිත නියතයේ අගය ඔයගොල්ලෝ අරගන්න 5 බෙදීම 8යි. හොඳද? 5 බෙදීම 8යි. ඔය උත්තේ හදන්න එපා. ඉතින් මම කටු කොලයක් කරන්න. කටු කොලයක් කරන් පොඩ්ඩක් හදලා පටන් ගමු දර මේ පළවෙනි ස්ටෙප් එක සංකේතවල මාන ලියලා කවුරු සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද කියලා අරගෙන කැපිටල් A සමීකරණය කරන තැන දක්වා ලියමු. මම බෝඩ් එකේ මම කරලා උත්තරේ ඔයගොල්ලෝ මේ දක්වා කැපිටල් A සමීකරණය කරන තැන දක්වා එන්නේ 72. මේ නියතයගේ 5 බෙදීම 8යි. ඒතර වරන් හිතලා ගන්න. k සමානයි 5 බෙදීම 8යි. අර කැපිටල් A සමීකරණය ගන්න තැන දක්වා එන්න මේ ස්ක්‍රීන් එක නවත්තගෙන එතෙන්ට එන්න ඇවිල්ලා පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න මේක පොඩි කේස් එකක් තියෙනවා. අපි ඒක විසඳන්නේ නැත්නම් ඉස්සරහට යන්න. කටුකොලේ. හරි 70 වෙනි ගානේ තේරුම් නැත්නම් මම හැමෝටම කරනවා 70 වෙනි ගානේ ඉල්ලන්නේ ප්‍රවාහ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් නේද? තරලය ගලා යාමේ ශීඝ්‍රතාව ගැන නලයක අභ්‍යන්තරාරය R දෙකලවර පීඩන අන්තරය P උෂ්ණතා සංගුණකයේ ඊට ද්‍රවය ගලා යන්නේ T කාලයකදී V පරිමාවක් ලෙසයි. ද්‍රවය ගලා යාමේ ශීඝ්‍රතාව කියන්නේ කොහොමද? V බෙදීමට. ඒ සංකේතවල මාන එක සංකේතයක් විතර ගන්න ඕනේ V බෙදීමට. V බෙදීමට සඳහා තමයි ප්‍රකාශනය ඉල්ලන්නේ. තරලය ගලා යාමේ ශීඝ්‍රතාව ගැන ප්‍රවාහ ශීඝ්‍රතාව V බෙදීමට. ඒක සඳහා ප්‍රකාශනයක් කියලා. අනේක එයි ඊළඟ සංකේතය ඉගෙන ගන්න වෙන්නේ කොහොමද කියන්නේ? ඊට උෂ්ණතා සංගුණක. ඊට පස්සේ ගන්න වෙන්නේ P. පොඩක් ඔගේ දත්තයක් කරලා නලයේ දිග L කියලා ගන්න වෙනවා. හොඳ. නලයේ දිග L කියලා ගන්න එකක් තියෙනවා. අභ්‍යන්තරාරයේ සිම්බල් R1 දිග L වන නලයක. පොඩක් හදාගන්න ඕනේ. අභ්‍යන්තරාරයේ සිම්බල් R1 දිග L වන නලයක.
දිග L වන නලයක කියලා අපි දෙන්නවා. අභ්‍යන්තරාරය R වන දිග L වන නලයක. උපසරණ L පෙන්නලා තියෙනවා. හරි. එතකොට පීඩනයේ ඉන්නවා දිග L ඉන්නවා. නලයේ අරය R ඉන්නවා. ඔන්න දැන් බලන්න කැපිටල් X මේකනේ දක්වන්නේ නැත්නම් නැවත දාන්නේ. ඒකම කපු කොටට කරන්න කිව්වේ. කැපිටල් S වල එකනේ ගත්ත නැත්නම් දැන් ඔටිය දෙන්නේ. सरल गला यानी से एक बताओ क्या ना v बदी में t ना v बदी में t से ना काय वाला है प्रकाशन है කියලා හරිද හරි බලන්න එතකොට ඔයගොල්ලෝ මේකේ පානර ගන්නවා මොනවද v කියන්නේ l ඝනයයි l ඝනය බෙදීම t එනස් කරොත් l ඝනයයි t ඍණ එක නේද ළමයි ඊටගේ මාන දන්නවා ml ඍණ එකයි t ඍණ එකයි p ඍණේ මාන දන්නවා ml ඍණ එකයි t ඍණ දෙකයි l ගේ මාන දන්නවා l විගත් r ගේ මාන දන්නවා l එතකොට ඔයගොල්ලෝ මේක ලියන්නේ මොනවද v බෙදීම t සඳහා ප්‍රකාශනයක් කොහොමද ඊට වගේ ඊටගේ a වෙනි බලයෙන් p ගේ b වෙනි බලයෙන් l ගේ c වෙනි බලයෙන් r ගේ d වෙනි බලයෙන් හොඳයි පුළුවන්ද මෙහෙම ගන්න පුළුවන්ද කියලා මෙතන මාන ටික චෙක් කරගන්න ඔයාලට පේනවද මේකේ තියෙන්නේ මාන වර්ග තුනයි MLT මාන වර්ග තුනයි නම් අපිට උඩරිව ගන්න පුළුවන් නොදන්න පද කීයද ළමයි 3යිනේ. එතන මෙතන නොදන්න පද කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි. පුළුවන්ද මේක හදන්න මෙහෙම? බෑ. ඒක තමයි මට කියන්න ඕනේ. මේක මෙහෙම හදන්න බෑ. එහෙනම් අපිට මේක නොදන්න පද තුනක් එක්ක අඩු කරගන්න වෙනවා. ඒකට ගැළපෙන දෙයක් ඉන්නවා. පොඩ්ඩක් බලනකොට මතකයි අපි ප්‍රස්ථාර පාඩමේදී ප්‍රස්ථාර මූලික ධර්ම පාඩමේදී කතා කරන ප්‍රස්ථාරයේ වැදගත් පදත්ත තමයි අනුක්‍රමණය. හැමතිස්සෙම අනුක්‍රමණයක් කියුවේ මොකද්ද? වෙනසක් බෙදීම දිගක්. මෙතනත් එහෙම ලස්සන පදයක් හදන්න පුළුවන්. පද හදන්නේ ගැළපෙන දේවල් වලටනේ අපිනේ. ස්කෝලේ උනත් ඔයගොල්ලෝ පද හැදුවා ගැළපෙන දේවල් වලට. එහෙනම් මෙතනත් අපි පද හදනවා ගැළපෙන දේවල් වලට. නොගැළපෙන දේවල් වලට පද හදන්න බෑනේ. මෙතන p කියන්නේ පීඩන අන්තරයක් පීඩන වෙනසක් l කියන්නේ දිගක් අන්න එහෙනම් හදන්න තිබුණා පදයක්. මේ දෙන්න මේක තුකල් එක පදයක් හදන්න තිබ්බා. එහෙම නේද? මේ දෙන්න එකතු කරලා එක පදයක් හදුවා නම් BC කියන දෙන්න උන එක්කෙනයි නේද වැටෙන්නේ. එතකොට නම් නොදන්න පද හතරක් තිබිච්ච එක තුනකට ලක් කරගන්න පුළුවන් නේ. එහෙනම් මෙතන අපි හදනවා P බෙදීම L පදයක්. ඒතර කෙලින්ම මාන ලියන්න වෙන්නේ P බෙදීම L පදේ මාන. තේරෙනවා කියද ඒක? ඊට අනුක්‍රමණයක් වෙනසක් බෙදීම ටික. පොඩ්ඩක් තමන්ගේ දැනුම ඉතින් භාවිතය කරන්න සිද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ කටු කලේ පටන් ගමු කියලා. එහෙනම් දැන් මම කිව්වොත් මෙච්චරයි. තේරුණේ? අර හැමතිස්සෙම බලනවා තමන් සංකේතවල මානලයේදී මාන වර්ග කීයද ලියවෙන්නේ? නොදන්න පද කීයද? බැරි වෙලාවට නොදන්න පද සංඛ්‍යාව වෙන වැඩියෙන් ආවොත් පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න වෙනවා. ප්‍රකාශනය ආයේ බල මේකේ කෙටි කරන දේවල් කොච්චර තියෙනවා. අන්න ඒ දේවල් ටික අරගෙන කෙටි කරලා ගන්න වෙනවා මේක. හරිද? එහෙනම් සංකේතවල මානයට වෙන වෙන සංකේත ටික නේද මේකෙදි ගන්න හැකියි. අපේ ප්‍රින්ටිං මිස්ටේක් එකක් තිබුණා නලේ දිග L කියලා දෙන්න ඕන කමක් තිබ්බා. හරි රූපසටහන තිබුණා මට ඒක දෙන්න මතක වෙලා. ඒකත් අපි ලියාගත්තා නේ. නලේ අභ්‍යන්තරය R1 හා දිග L වෙච්ච නලයක්. එතන මේ සංකේත ප්‍රවාහ ශීඝ්‍රතාව සඳහා නැත්නම් පරිතරල ප්‍රවාහයේ ශීඝ්‍රතාව සඳහා යන නිබඳීම දී සඳහා ප්‍රකාශනය. ඊට ඉන්නවා R ඉන්නවා අර දෙන්න එකතු කරලා ගත්ත P බෙදීම L කියන පදයක් ඉන්නවා. එන්න මේ ටික තමයි මානවට තියෙන්නේ. දැන් ඒවත් තනියම හදාගෙන යනකොට දාන වීඩියෝ එක නවත්තලා ටියුට් එකේම හදමු. සම්පූර්ණ වීඩියෝ එක නවත්තලා සම්පූර්ණ මේක ටියුට් එකේම හදාන්න. මෙන්න මේ ටික තමයි ගන්න වෙන්නේ. හරි හරියට right. බලමු. එහෙනම් අපර ගන්නවා මෙයාගේ. කාගෙද B බෙදීම T ගේ මාන කියන්නේ L ඝනයයි T ඍණ එකයි. ඊටගේ මාන කියන්නේ ml ඍණ එකයි T ඍණ එකයි.
R ගේ මාන කියන්නේ L නේද? එතන P ගේ මාන අපි දන්නවා M L ඍණ 1යි T ඍණ 2යි. ආපහු ඒක බෙදන්න වෙනවා L ගේ. එහෙනම් M L වර්ග T ඍණ 2යි නේ. දැන් පුළුවන් නේද? කවුරු සඳහා ප්‍රකාශනයක්ද ළමයි? V බෙදීම T සඳහා ප්‍රකාශනයක් මම හැබැයි උඩින් ලියන්නම්. V බෙදීම T සඳහා ප්‍රකාශනයක් කවුරු මගින්ද? E ටගේ A වෙනි බලයෙන්. V බෙදීම T සඳහා ප්‍රකාශනයක් R ගේ B වෙනි බලයෙන්. P බෙදීම L ගේ C වෙනි බලයෙන්. හොඳද? හරිද? අපිට බෝඩ් එකේ ඉඳලා මදි අපි හදලා බලමු. මම කරනවා මෙතන මගදී. ඊට පස්සේ මේකම ලියන්න පුළුවන් වනිසා කොහොමද? V බෙදීම T සමානුපාතිකයි E ටගේ A වෙනි බලය R ගේ B වෙනි බලය P බෙදීම L ගේ C වෙනි බලය. උදාහරණයක් සමීකරණයක් බවට පත් කරනවා V බෙදීම T සමානයි K වතාවක් E ටගේ A වෙනි බලය R ගේ B වෙනි බලය P බෙදීම L ගේ C වෙනි බලය. මේ තියෙන මගේ කැපිටල් A සමීකරණ. ඔයාලට ලියන්න ඕන මෙහි K අනු මාන රහිත නියතයකි. උදාහරණයක් මම හරියට ගන්න දෙකල මේ දක්වනවා. නැත්නම් පුරා සමීකරණ දෙපස පදවල මාන සැලකීමෙන්. සමීකරණයේ දෙපස පදවල මාන සැලකීමෙන්. දැන් දෙපැත්තේ පදවල මාන සැලකුවොත් V බෙදීම T පදේ මාන දන්නවා L ගණයයි T ඍණ 1 සමානයි. K ට මාන නැහැනේ. E ටගේ මාන දන්නවා M L ඍණ 1යි T ඍණ 1යි. R ගේ මාන දන්නවා L හැබැයි මේකේ මොන වෙනි බලයද දන්නවා. Q වෙනි බලයද A වෙනි බලය. R ගේ මාන දන්නවා L A ගේ B වෙනි බලය. P බෙදීම කියලා කියන්නේ M L වර්ග T ඍණ 2යි. ඒක C වෙනි බලය. අපි කනපනට සුළු කරලා ඉමුද? කොහොසුළු කරොත් L ගණයයි T ඍණ 1යි. මෙතනින් M ගේ A වෙනි බලය, L ගේ ඍණ A වෙනි බලය, T ගේ ඍණ A වෙනි බලය. මෙතනින් L ගේ B වෙනි බලය, M ගේ C වෙනි බලය, L ගේ 2යි C වෙනි බලය, T ගේ ඍණ 2යි C වෙනි බලය. ප්‍රොජෙක්ට් එක සුළු කරොත් මෙහෙම නේද? L ගණයයි T ගේ ඍණ 1 සමානයි M ගේ A ධන C. L ගේ මෙතන 2යි C තියෙනවා ධන. මෙතන නෑ ඉන්නනේ එහෙනම් B ධන 2යි C ඍණ A. බලන්න කියලා T ගේ මේ පැත්තේ T ගේ ඍණ A ඉන්නවා අර පැත්තෙන් නම් ඍණ A ඍණ 2යි C. බලන්න කියලා. දැන් මොනවද දෙපස මානවල දර්ශක සමාන කිරීමෙන් මොනවද තියෙන්නේ M ඉන්නවා L ඉන්නවා T ඉන්නවා M ගේ මේ පැත්තේ කවුරුවත් නැහැ කියන්නේ බිඳුවයි එහෙනම් A ධන C අන්තක් කරලා දැන් ක්ලික් ඔයගොල්ලන්ට මොකද්ද A ගේ සහ C ගේ හදයන් එක සමානයි කියන එක ඔලුවට ඇවිත් ඉවරයි දැන් L ගේ මේ පැත්තේ ඝනය ඉතින් තුනයි එහා පැත්තේ B ධන 2යි C ඍණ A දෙයි සමීකරණ T ගේ මේ පැත්තේ ඍණ 1 සමානයි කාටද ऋण A ऋण 2යි C තුන්වෙනි සමීකරණය. හරිද? මම හිතන්නේ දැන් ඔන්න උත්තරේ හොයන්න පුළුවන්. සමගාමී සමීකරණය ගන්න ඕනේ නැහැ, පොළවල ලියන්න ඕනේ නැහැ. ඉච්චර ඕනේ නැහැ තමයි බලන්න. පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය බලන්න. එකවර පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය එකතු කරලා මෙතන ගන්න A මෙතන ඍණ A මෙතන මෙයා කැපෙනවා. හොයද? එවුණු මෙතන ගන්න C මෙතන ඍණ 2යි C කියන මෙන්න C. ඍණ C සමානයි ඍණ 1යි. එහෙනම් C සමානයි 1යි නේ. එළියොම C ගැගේ හොයන්න ඉවරයි. C සමානයි 1යි. මම යන්නේ 1 2 3 ඉස්සරීමේ. මම 1 2 3 ඉස්සරීමේ ඔයාලා කියනවා C සමානයි 1යි. C සමානයි 1යි නම් හදන්න දෙයක් නැහැ. B සමාන A සමානයි 1යි. මොන එකයිද? මේ C කියන්නේ A කියන්නේ එක සමානයි ලකුණ වෙනවා. C සමානයි ධන 1යි. C සමානයි ධන 1යි නම් A සමානයි ඍණ 1යි. මාර්ගලේසින් මෙතන x කියන්නේ. දැන් හොයාගන්න තියෙන D විතරයි.
මෙතන ඉන්න ආදේශ ගණන ඉවරයි. දැන් අපි දන්නවා a කියන්නේ වෙන එකයිනේ. එහෙනම් 1 ඍණ 1 1 ඍණ 1 වෙනයි නේ ධනයි. ධන එකයිනේ. ධන එක එහා පැත්තට ගියා නම් ඍණ 1යි. 3න් එකක් කළ වුණා 2යි. 2 සමානයි b ධන 2යි c. එහෙනම් ආරවැසිනේ නම් c කියලා කියන්නේ කීයද? 1යි 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 2යි. එහෙනම් ලේසියෙන් මෙල්ල b සමානයි 4යි. හරිද? දැන් පුළුවන් මෙම අගයන් කැපිටල් A ට ආදේශයෙන් මම මෙතන කියනවා. එනේ සමීකරණය කටේදී. මෙම අගයන් කැපිටල් A ට ආදේශයෙන් අන්න කැපිටල් A සමීකරණය තියෙනවා b බෙදීම t සමානයි k වතාවක් ඊටගේ a කියන්නේ එහෙනම් ඍණ 1යි. R ගේ B කියන්නේ ධන 4යි. P බෙදීම L ගේ C කියන්නේ 1යි. ඍණ 1 තියෙන කෙනා අපි යටට ගෙනිච්චොත් V බෙදීම T සමානයි K P R ගේ 4 වෙනි බලය බෙදීම ඊට L. කොහොමද කියන්නේ? නමුත් අපි දන්නවා මේකේ K සමානයි කාටද? 5 බෙදීම 8යිනේ. එහෙනම් සමීකරණය හදලා නිසා V බෙදීම T සමානයි 5 P R 4 බෙදීම 8යි ඊට L. බලන්න. කලබල නැතුව හදන්න මේක පළතුරා නම් ආයෙ කොලයක දෙසරක් තුන්සරක් හදලා බලන්න කලබල නැතුව එතකොට වැඩි කොට දාගන්න පුළුවන්. හරිද? බලන්න එතකොට අපි මේ වෙනකොට මාන පාඩම සම්පූර්ණයෙන් අවසන් කරා. මතකද? පටන් ගත්තේ භෞතික විද්‍යාවේ පළවෙනි පාඩම ඒකක සහ මාන ඒකක සහ මාන පාඩමේ අපි කතා කරා කොටස් දෙකක් තියෙනවා එකක් මාන අනිත් එක ඒකක. අපි මේ මාන ගැන තමයි කතා කරන්න පටන් ගත්තේ. අපි ඇයි මාන ඉගෙන ගන්න කෙනෙක් ගැන කතා කරොත් මාන ඉගෙන ගන්න ප්‍රධාන හේතු තුනක් තිබුණා. එකක් තමයි සංකීර්ණ භෞතික රාශියක් ඇතුළේ ඉන්න මූලික භෞතික රාශි කවුද කියලා අඳුර ගන්න පුළුවන්. සමීකරණයක සත්‍යතාව පරීක්ෂා කරන්න පුළුවන්. සමීකරණ ගොඩනගා ගන්න පුළුවන්. ඒ සමීකරණ ගොඩනැගීම කියන මාතෘකාව මේ අන්තිම එක තමයි පොඩි ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුණා. හරිද? ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්න ඕන පුරුද්ද තිබෙන නායකවල එක හදන්න. ඒකට තමයි පුරුද්ද තිබෙයි. හැබැයි මම හිතන්නේ සමීකරණ 8ක් විතර අපි උත්පන්න කරා ගොඩනැගුවා. ඔය සමීකරණ උත්පන්න කිරීම කියන එක තමන්ට තේරුණා කියලා දැනෙන්නේ අවංකවම අද දවසේ සමීකරණ උත්පන්න කිරීම එක දිගට කරා නම් විතරයි. ඒක නවත්තලා අතරමඟ වෙන වැඩකට ගිහිල්ලා ඇවිල්ලා නම් කරේ. උගොන්ට මේක හරියට ඔලුවට එන එකක් නැහැ. ඒක තමන්ගේ අතේ තියෙන වගකීමක්. හරිද? ඇග්ලිකල්ක තමන්ගේ අතේ තියෙන වගකීමක්. එක දිගට පන්තියේ වීඩියෝ එකත් එක්ක හැමතිස්සෙම ඉන්න. අතරමඟ නැගිට කොහේ හරි යන්න ගියොත් නම් මේක හරියට තේරෙන එකක් නැති වේවි. එතකොට අපේ මාන පාඩම අවසන් අපේ ඊළඟ වීඩියෝ එකේදී අපි යමු ඒකක පාඩමට. ඒකත් එක්ක දවසෙන් සම්පූර්ණයෙන්ම අපිට අවසන් කරන්න පුළුවන් වේවි. එහෙනම් වෙනදා වගේමයි දැන් අපි අද ඉගෙන ගත්ත කොටසේ මම ටියුට් එකේ සම්පූර්ණ කරපු දේවල් වල ෆොටෝස් ගහලා මට WhatsApp දාන්න ඕන. මම එකින් එක චෙක් කරනවා. දාපු නැති අය දේවල් වලටම කෝල් එකක් දීලා අහනවා අම්මා තාත්තගෙන් ඇයි මේක කරේ නැත්තේ කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම දාලා තියන්න වෙනවා මේ ඔක්කොම ටික. ඊට කලින් ඒවා දාලා තිබුණ නැත්නම් ඒ ටිකක් දාන්න.